නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහතු දස බලධාරී සර්වඥ තථාගත සම්්‍යක් සම්බුද්ධ රාජෝත්තමයන්න් වහන්සේ උදෙසා මාගේ নমස්කාරය වේවා. හොඳයි. ශ්‍රද්ධාවන්ත පින්වත් ආයුෂ්මතුන් වහන්සේලා, ඒ වගේම අපේ පින්වත් ලොකුමෑණියන් වහන්සේ, යෝගාවචරව බණ භාවනා කරන අපේ පින්වත් පිරිස ඇතුළු හැමදෙනාම එකතු වෙලා අද දවසෙත් මේ සවස් කාලේ සූදානම් වෙන්නේ සුපුරුදු පරිදි ආරණ්‍ය වැඩ වාසය කරන පින්වත් ඇත්තන් වෙනුවෙන් සිද්ධ කරනු ලබන දෛනික ධර්මානුශාසනාව සිද්ධ කරන්නට. ඉතින් හැමදාම හවස් කාලේ අපි මේ විදිහෙන් එකතු වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යම් ධර්ම පරියායක් විවර කර ගනිමින් සාකච්ඡා කරමින් අපේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ දේශනා කරපු ධම්මඟ ගමන් කරන්න වීරිය අපි තුල ඇති කර ගන්නවා. දවසින් දවස අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය අහලා අපි අපේ ජීවිතය තුළ වීරියක් ඇති කර ගන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධම්මඟ ගමන් කරන්න. ඉතින් අපි නිරන්තරයෙන් මතක් කරන දෙයක් තමයි අපි හැම දෙනාම බුදුරජාණන් වහන්සේ සරණ ගිය අය. කවුරු සරණ ගිය අයද? බුදුරජාණන් වහන්සේ සරණ ගිය අය. එතකොට බුදුරජාණන් වහන්සේ සරණ ගිය අයගෙන් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඒ කාරණාව හැම වෙලාවෙම අපි සිහිපත් කරගන්න ඕනේ. තමන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන්ගෙන් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තුනේ උන්වහන්සේ දේශනා කරපු ධහමට අනුව අපේ චිත්තසංතාන, අපේ සිත පිරිසිදු කරගනී කියන බලාපොරොත්තුව. උන්වහන්සේ අගය කළේ ඒ කාරණාව. ඒ නිසා අපි හැම වෙලාවකම මහන්සි ගන්න ඕන අපේ සිත පිරිසිදු කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය පවත්වන්න, අපේ ජීවිතය පුරුදු පුහුණු කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් හැම වෙලාවකම උන්වහන්සේගේ වචනය තුල ජීවත් වෙන, උන්වහන්සේගේ වචනයත් එක්ක කටයුතු කරන අය බව මතක තබා ගන්න ඕන. ඉතින් අද දවසෙත් අපි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අන්තර්ගත වෙන ඊටාම වටින සූත්‍ර දේශනාවක් තමයි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපිට තියෙන නිසා උන්වහන්සේගේ ධර්ම කාය තුලින් අපේ ජීවිත සුවපත් කරගන්න පුළුවන්කම අවස්ථාව ඉද ප්‍රස්තාව අපිට සැලසෙනවා. කොයිම වෙලාවකවත් මේ ආශ්ම තුල මේ පින්වත් ඇත්තෝ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලනේ අපිට දැන් පිහිටක් නැහැ, අපේ ශාස්ත්‍රුන් වහන්සේ නමක් අපිට නැහැ කියලා එහෙම කල්පනා කරන්න හොඳ නැහැ. තාමත් බුදුරජාණන් වහන්සේ ජීවමානයි. ඔය ඇත්ත දන්නේ නැතු වුණාට බුදුරජාණන් වහන්සේ ඔය ඇත්තන්ව දැකලා තියෙන්නේ. ඇයි එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාන්න කලින් බුදුරජාණන් වහන්සේට එක අවස්ථාවක සිතක් පහළ වෙනවා. මොකක්ද? මා පිරිනිවන් පෑවයින් පසුව මා වෙනුවෙන් මේ ලෝකේ ඉන්න ශ්‍රද්ධාවන්ත පින්වත් අය සිදු කරන්නා වූ පූජාවන් පිළිගන්න සුදුසු කෙනෙක් මේ ලෝකේ ඉන්නවද කියලා බුදුරජාණන් වහන්සේ නෝනින් බැලුවා. කියන උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ පූජාවන් පිළිගන්න කෙනෙක් මෙන්න මේ කෙනාට මං වෙනුවෙන් පූජාවන් කරන්න කියලා දෙවෙනියෙක්පත් කරන්න. දැන් අපි දැන් ආයතනික උනත් ලොකු ස්වාමින් වහන්සේ පිට කොහේ හරි වඩිනවා නම් ටික කාලයකට එතකොට මොකද කරන්නේ? දෙවෙනියෙක්පත් කරලා යනවා. ඒ වගේ අර බුදුරජාණන් වහන්සේට පසුව මේ පුද සත්කාර පිළිගන්න සුදුසු කෙනෙක් ඉන්නවද කියලා බැලුවා. පින්වතුනි තුන් ලෝකෙම බුදු නුවණින් පීර බැලුවා.
බුදුරජාණන් වහන්සේට දකින්න හම්බුනේ නැහැ කෙනෙක්ව. මේ ලෝකේ කෙනෙක්ව මුණ ගැහුනේ නැහැ. අන්න එදා බුදුරජාණන් වහන්සේ මේ ශාසනය පවතින තාක්කල් යම් කෙනෙක් පුංචිම හරි පූජාවක් සිද්ධ කරනවා නම් භාගතුන් වහන්සේ වෙනුවෙන් ඒ සියලු පූජාවන් එදා බුදුරජාණන් වහන්සේ මේ ශාසනය පවතින තාක්කල් සිදු කරන සියලු පූජාවන් බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් දැකලා ඒ සියල්ල එකින් එක උන්වහන්සේ බුදු නුවණින් අරමුණු කරලා එදා ඒ බුද්ධාසනය මතදී පිළිගන්නට යෙදුණා. පින්වතුනි එහෙනම් අද ඔය ඇත්තෝ කරන මල් පූජාව, අද ඔය ඇත්තෝ කරන යම්කිසි පින්කමක් වේද, ආමිෂ වශයෙන් ප්‍රතිමත්ස්‍ය වශයෙන් සියල්ලම බුදුරජාණන් වහන්සේ දැකලා එදා අනුමෝදන් වුණා. එදා උන්වහන්සේ පූජාවන් ඉවසුවා. ඒකට ඔය ඇත්තෝ කොයිම වෙලාවකත් හිතන්න නරකයි අනේ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාලා අපිට දැන් පිහිටක් පිළිසරණක් නැහැ. කවුද අපි වෙනුවෙන් ඉන්නේ කියන කාරණාව හිතන්න නරකයි. ඒකට ඔය ඇත්තෝ කරන මේ ආමිෂ පූජා, අපි මේ කරන ධර්ම සාකච්ඡාව පවා එදා භාගතුන් වහන්සේ බුදු නුවණින් දකින්නට ඇති. ඒ නිසා උන්වහන්සේ දැකලා තමයි අපිට මේ ධර්මයේ දේශනා කළේ කියන එක අමතක කරන්න එපා. එහෙමනම් උන්වහන්සේ ජීවමාන විද්‍ය අපිට බුදුරජාණන් වහන්සේට යම් ආමිෂ පූජාවක් ප්‍රතිපත්ති පූජාවක් කරගන්න ලැබුණාද ඒහා සමානව අද මේ පින්වත් ආයුෂ්මතුන් වහන්සේලා මේ පින්වත් ඇත්තු කරන සියලුම පූජාවන් සිද්ධ කරන්නට ඕන ඒ අදහසින්. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ඊටාම වටින සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ වටිනකම බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් හැටියට අපේ ජීවිත බුද්ධ ශාසනය තුළ හැම කල්හි සුවපත් කරගන්න උපකාර වන කාරණා තමයි මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගත වෙන්නේ. මේ සූත්‍ර දේශනාවේ නම පරිහාන සූත්‍රය. මොකද මේ දේශනාවේ නම පරිහාන සූත්‍ර දේශනාව. එතකොට මේ දේශනාව අංගුත්තර නිකායේ 6 වෙනි පොතේ 184 වෙනි පිටුවේ තමයි අපිට මුණ ගැහෙන්නේ. පරිහාන සූත්‍රය. මේ අපි සූත්‍ර දේශනා ධර්මය අන්තර්ගත කරලා මේ බලනකොට මේ විමසලා බලනකොට විශේෂයෙන් මේ දේශනා කොටස් 3කට බෙදෙනවා. එකක් තමයි බුද්ධ භාසිත. මොකක්ද එකක්? බුද්ධ භාසිත. බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රී මුඛයෙන් දේශනා කරපු දේවල් වලට කියන මොනව කියලාද? බුද්ධ භාසිත. තවත් දේශනා අපිට මුණ ගැහෙනවා ශ්‍රාවක භාසිත. මොනවාද? ශ්‍රාවක භාසිත. ඒ කියන්නේ මොකද්ද? ශ්‍රාවකයන් වහන්සේලා විසින් දේශනා කරලා බුදුරජාණන් වහන්සේ අනුමත කළ හෝ නැත්නම් ඒ වගේ යම් යම් සංශෝධන කරලා දේශනා කරපු සඳහන් වෙන දේශනාවලට කියන මොකක් කියලාද? ශ්‍රාවක භාසිත. දොයිසරුත් මහරහතන් වහන්සේ මේ යම් දේශනාවක් දේශනා කළොත් ඒ දේශනාවයි වෙනස් වෙන්නේ මේ විදිහටම බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා. ඊළඟට අපිට තව මොන ගහනවා දේව භාසිත. මොනවාද මොන ගහන්නේ? දේව භාසිත. දේව භාසිත කියන්නේ මොකද්ද? දෙවියන් මුල් වෙලා දේශනා කරන්නට යෙදුන සහ දෙවියන් භාෂිත වශයෙන් දෙවියන් විසින් ප්‍රකාශ කරපු යම් යම් ප්‍රකාශන බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තියෙනවා. සමහර ඒවාට කරුණු එකතු කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අන්න ඒවට කියන මොනෝ කියලාද? දේව භාෂිත. එහෙනම් අපිට මේ සූත්‍ර පිටකයේ මුණ ගැහෙන දේශනා ප්‍රධාන වශයෙන් අපිට මුණ ගැහෙනවා බුද්ධ භාෂිත, ශ්‍රාවක භාෂිත, දේව භාෂිත. අපි දැන් මේ තාක් සාකච්ඡා කරපු ශ්‍රවණය කරපු ගොඩාක් භාෂිතයන් බුද්ධ භාෂිත තමයි තිබුණේ. ඒකට අද අපි ශ්‍රවණය කරන්න යන්නේ ශ්‍රාවක භාෂිතයක්. මොන භාෂිතයක්ද? ශ්‍රාවක භාෂිතයක්. ශ්‍රාවක භාෂිතයක් කියලා කියන්නේ ශ්‍රාවකයන් වහන්සේ නමක් විසින් දේශනා කරපු. මේ දේශනාව සිද්ධ කරන්නේ සරියුත් මහරහතන් වහන්සේ. කවුද දේශනාව සිද්ධ කරන්නේ? සරියුත් මහරහතන් වහන්සේ. දැන් සරියුත් මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ, දකුණ ශ්‍රාවක. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රේෂ්ඨතම ශ්‍රාවකයන්න් වහන්සේ තමයි කවුද? සරියුත් මහරහතන් වහන්සේ. කාට විතරද දෙවෙනි වෙන්නේ? බුදුරජාණන් වහන්සේට විතරමයි දෙවෙනි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ ආනන්ද ස්වාමීන් වහන්සේට, ආනන්ද යම්කිසි දිශාවක සාරිපුත්ත වැඩ ඉන්නවනම් ඒ දිශාව ගැන මං හැරිලවත් බලන්නේ නැහැ කියලා කිව්වා. ඒ හැරිලවත් බලන්නේ නැහැ කියන්නේ බලන්න ඕන නෑ. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා හා
සමානයි ආනන්ද මං යම් කිසි දේශනාවක් කරනවා නම් සරියුත් මහරහතන් වහන්සේ යම් කිසි දේශනාවක් කරනවා නම් ඒකේ අය බලන්න දෙයක් මා දේශනාවක් කළා සමානයි. එතකොට මේ ශාසනයේ ඒ තරම් මහා ප්‍රඥ භික්ෂුන් වහන්සේ තමයි කවුද? සරියුත් මහරහතන් වහන්සේ. උන්වහන්සේ දේශනා කළේ කොහොමද සරියුත් මහරහතන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ? සේවේත භික්ඛවේ සාරිපුත්තෝ ජනිත්ති. මහණෙනි සරියුත් මහරහතන් වහන්සේ ඇසුරු කරන්න අම්මා කෙනෙක් වගේ කිව්වා. ජනිත්ති කියන්නේ අම්මා කෙනෙක් කියන එක. එයි අම්මා කෙනෙක් වගේ කියන්නේ. අම්මා කෙනෙක් කියන්නේ කාටද? දරුවන් බිහි කරන කෙනෙකුට නේ. දරු සෙනෙහස තියෙන කෙනෙකුට. දරුවෙකුගේ අභිවෘද්ධිය කැමති වෙන කෙනෙකුට. දරුවෙකුට යහපත පිණිස දේවල් කියලා දෙන කෙනෙකුට කියනවා කවුරු කියලාද? අම්මා කියලා. සමහරට මව් කුසෙන් බිහි නොකරන්නම පුළුවන්. හැබැයි දරුවෙක් වෙනුවෙන් අම්මා කෙනෙක්ගේ හදවතේ තියෙන යම් හැඟීමක් වේද ඒ සියල්ල මේ ලෝකේ යම් කිසි කාන්තාවක් තුළ පවතිනවා නම් අන්නේ කාන්තාව අම්මා කෙනෙක්ව දරුවන් බිහි කරන නිසා. එතකොට සරියුත් මහරහතන් වහන්සේට ඇයි අම්මා කෙනෙක් වගේ කියලා කියන්නේ? මේ ශාසනයේ මාර්ගඵලලාභී භික්ෂූන් වහන්සේලා මාර්ගඵලලාභී ශ්‍රාවකයන් බිහි කරන නිසා. තේරුණාද? එතකොට මේ ලෝකේ සෝවාන් මාර්ගඵලය, සකදාගාමි මාර්ගඵලය, අනාගාමි මාර්ගඵලය, අරහත් මාර්ගඵලය කියන මේ මාර්ගඵලලාභී ශ්‍රාවකයන් ලෝකෙට දායාද කරන නිසා, බිහි කරන නිසා, පහළ වෙන්න මඟ කියන නිසා සරියුත් මහරහතන් වහන්සේට කිව්ව මොකක් කියලාද? අම්මා කෙනෙක් වගේ. බලන්න උන්වහන්සේගේ ඒ දේශනාව මේ ශාසනය වෙන කාටවත් එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. ඒතකොට සරියුත් මහරහතන් වහන්සේ අපිට එහෙමනම් ඇසුරු කරන්නම සුදුසු චරිතයක්. ඒ නිසා උන්වහන්සේලා ගැන සිහි කරන්න. උන්වහන්සේලාගේ ජීවිතයේ තිබුණ ಗುಣ දරා ගන්න. මම මතක් කළා මතකද උන්වහන්සේලාගේ තිබුණ ಗುಣ. ඒ නිසා රහතන් වහන්සේ නමක් කියන්නේ හිතා ගන්න බැරි ගුණයක් දරාගෙන වැඩ සිටින උත්තමයන්න් වහන්සේ. ඒතර සරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවාම ආනන්ද ස්වාමීන් වහන්සේට කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පිරිනිවන් පාපු විදිහ දැනෙච්ච විදිහ? ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරන ආනන්ද විශාල ගහක විශාල වෘක්ෂයක ලොකුම අත්ත කඩාගෙන වැටුණා වගේ මට දැනෙන්නේ කිව්වා. උන්වහන්සේ බලන්න සංවේදී වෙලා කියන කතාව. කියන්නේ සරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පාපු ආනන්ද හඳුනනට කියන ආනන්ද මට දැනෙන්නේ ලොකු ගහක විශාලම අත්ත කඩාගෙන විමන්ට වැටුණා වගේ. උන්වහන්සේට දැනෙන පාඩුව. නේ? ඒකට ඒ වගේ රහතන් වහන්සේ නමක් විසින් දේශනා කරපු දේශනාවක් සැබවින්ම අපේ ජීවිතවලට වටිනවා. ඒතර මේ දේශනාව කරන්නේ සරියුත් මේ කොහෙද? සවැත් නුවරදී. කොහෙද දේශනා කරන්නේ? සවැත් නුවරදී. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්න කාලේ සවැත් නුවරදී තමයි මේ දේශනාව සිද්ධ කරන්නේ. මේකේ සඳහන් වෙනවා සරියුත් මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා කතා කරනවා. මහණෙනි කියලා ආමන්ත්‍රණය කරනවා. එතකොට භික්ෂුන් වහන්සේලා එහෙමයි කියලා උත්තර දුන්නාම සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා පරිහාන ධම්මෝ පුග්ගලෝ පරිහාන ධම්මෝ පුග්ගලෝති ආවුසෝ උච්චති කිත්තවතානුකෝ ආවුසෝ පරිහාන ධම්මෝ පුග්ගලෝ උත්තෝ භගවතා කිත්තවතාච පන අපරිහානි ධම්මෝ පුද්ගලෝ උත්තෝ භගවාති. උන සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පිරිහෙන ස්වභාවය ඇති පුද්ගලයා පිරිහෙන ස්වභාවය ඇති පුද්ගලයා කියලා මේ ලෝකේ කියනවා. දැන් සමහර මිනිස්සු දිහා බලලා ඒ මිනිස්සු ගැන කොහොමද කියන්නේ? මේ මිනිස්සයා නම් පිරිහෙන මිනිස්සෙක්. මේ මිනිස්සයා පිරිහෙනවමයි ආයෙ පිරිහීමෙන් තොරව නතර වෙන්නේ නෑ කියලා කියනවා. එහෙම අහලා තියෙනවද නැද්ද? අහලා තියෙනවනේ. ඒතර ඒ වගේ බුදු සරියුත් මහරහතන් වහන්සේ මතක් කරන මේ ලෝකේ පිරිහෙන පුද්ගලයා කියලා කියනවා මොන කරුණු තියෙන කෙනාටද මොන ස්වභාවයෙන් යුක්ත කෙනාටද පිරිහෙන පුද්ගලයා කියලා කියන්නේ. ඒ වගේම නොපිරිහෙන පුද්ගලයා දැන් අපි සමහර අය දිහා බලලා කියන්නේ මේ මිනිස්සයා නම් පිරිහෙන්නේ නැහැ. මේ මිනිස්සයා නම් දියුණු වෙන එකමයි වෙන්නේ කියලා නොපිරිහෙන පුද්ගලයා කියලා මේ ලෝකේ යමෙකුට කියනවා නම් ඒ නොපිරිහෙන ස්වභාවයෙන් යුක්ත වෙන්නේ මොන වගේ පුද්ගලයෙක්ද කියලා සරියුත් මහරහතන් වහන්සේ ප්‍රශ්න කළා. ඔන්න දැන් එහෙනම්
අපිට මේ ලෝකේ පුද්ගලයන් මේ දේශනාවට අනුව කොටස් කීයකට බෙදන්න පුළුවන්ද? කොටස් කීයකටද? දෙකකට. මොකද්ද? පිරිහෙන පුද්ගලයන් සහ නොපිරිහෙන පුද්ගලයන්. දැන් මේ ලෝකේ සම්මතය තුල අපි අපි කතා කරන දේවල් වල පිරිහෙන පුද්ගලයෙක් කියලා කියන්නේ මොන වගේ කෙනෙකුටද? අපි කියන්නේ මොන වගේ කෙනෙකුටද පිරිහෙන පුද්ගලයෙක් කියලා කියන්නේ? රස්සාවක් නැත්තම්, හරියට ගයක් දොරක් නැත්තම්, හරියට ඉන්න තැනක් නැත්තම්, කාත් කවුරුවත් නැත්තම්, ඒ මිනිස්සයා මොන මිනිස්සෙක් හැටියටද කියන්නේ? පිරිහිච්ච මිනිස්සෙක් හැටියට, පිරිහෙන පුද්ගලයෙක් හැටියට තමයි අපි කතා කරනු ලබන්නේ. ඒකත් එක්තරා විදිහක පිරිහීමක් තමයි. ඒතර සම්බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් පිළිබඳව කතා කරනකොට පිරිහීම කියලා කියන්නේ මොකක්ද? පින්වතුනි හොඳට මතක තබා ගන්න. මේ ශාසනයේ පිරිහීම කියලා කියන්නේ සුගතිය අහිමි කර ගැනීම. මොකක් වීමද? සුගතිය අහිමි කර ගැනීම. මේ කියන්නේ මොකද්ද? සතර අපායට වැටීම, පත්වීම, සතර අපායට යොමු වීම. දැන් එතකොට මේ වෙලාවේ අපි කවුරුත් පිරිහිලාද? අපි කවුරුත් පිරිහිලාද? දැන් ඔන්න අපි ගමු උදාහරණයක් හැටියට එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ මාළු අල්ලන්න ගියා මිනිස්සු ටිකක්. මාළු අල්ලන්න ගියා මේ මිනිස්සුන්ට අහු වුණා රත්තරන් පාට මාළුවෙක්. රත්තරන් පාටයි. ඊට පස්සේ රත්තරන් පාට නිසා මේ අය කල්පනා කළා මොකද්ද? රජ්ජුරුවන්ට පෙන්නුවොත් නම් අපිට තෑගි හම් වෙයි. රත්තරන් පාට නේ ලෝකෙ මිනිස්සු දැකලා නැති දේවල් බලන්න යනවනේ. දැකලා නැති මොන හරි විශේෂ කාරණාවක් ඒක අමුතු දෙයක් හැටියට හිතලා යනවා. ඒක ලෝකෙ සම්මතේ. අපි ඒක නරකයි කියන්නේ. එතකොට දැන් මේ මිනිස්සු ටික මේ මාළුව අල්ලගෙන වීදුරු ටැංකියට දාගෙන ගිහිල්ලා දුන්න කාටද? රජ්ජුරුවන්ට. රජ්ජුරුව බැලුවම හැබෑවටම ඇත්තටම රත්තරන් පාට මාළුවෙක්. හරි ලස්සනයි. කල්පනා කළා මේ මාළුව අරන් යන්න ඕනේ කවුරු ළඟටද? බුදුරජාණන් වහන්සේ ළඟට. ඔන්න රජ්ජුරුව අර කණ්ඩායමත් කැටුව යනවා කොහෙටද? ජේතවනාරාමයට. මාළුවා ගැන මේ කතාව. හරි බලන්නකො රත්තරන් පාට ලස්සන මෙහිම මාළුවෙක් දැකලා නැහැ. මේ මාළුව නම් වාසනාවට අහුවෙච්ච මාළුවෙක් කියලා ඔහම අරගෙන යනකොට එකපාරම මාළුවා ජේතවනාරාමයට ඇතුල් වෙනකොට වතුරු මේකෙන් උඩට මේ ඔළුව දාලා කට ඇරියා. කට ඇරියා තමයි මුළු පලාතම අසුචි බලක් ගොඩ ගැහුවාගේ ගඳී වේ. ඔන්න බලන්න ස්වභාවය. මේ හරි ලස්සනයි බැලුව බැලමට. එළියට දැම්මහම කට ඇරියහම මුළු පලාතම ගන්ධස්සාරය බෑ. සමහර අය එහෙමනේ කතා නොකර ඉන්නක හොඳයි. කතා කරපු ගම නේද? දෙහිම ස්වභාවයන් තියෙනවා. දැන් මේ කට්ටිය නහයවල් වහගෙන බුදුරජාණන් වහන්සේ ළඟට අරන් ගිහින්. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහලා මේ මාළුවා තිබ්බ ගම බුදුරජාණන් වහන්සේ සසරේ ස්වභාවය අඳුනගත්තා. දැන් අපිටනේ අඳුරන්න බැරි. දැන් ආයෂ්මතුන්ලා අපි මුණ ගැහුණාට සසරේ අපේ ස්වභාවය මටවත් ආයෂ්මතුන්ලා වහන්සේලාටවත් ඔබ මා ගැන තේරුම් ගන්න බෑ. සසරේ කොහොමද මොනවාද කියන්නේ? බුදුරජාණන් වහන්සේ ළඟට ගිය ගම බුදුරජාණන් වහන්සේට වඳිනකොටම බුදුරජාණන් වහන්සේ දන්නවා මෙයා සසරට බැසගත්තේ මේ කාලේ සසරෙන් මෙහෙම ආවේ මේ විදිහට මේවා පුරුදු කළේ මෙයා සසරෙන් මේ දවසේ ඊතර වෙන්නේ මෙන්න මෙතනදී මේ දේශනාව මේ ධර්මපරියාය අහලයි කියලා ඔක්කොම දන්නවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිලා මාළුවා තිබ්බ ගම බුදුරජාණන් වහන්සේ මොකද්ද කිව්වේ? මේ කපිලනේ කිව්වා. අඳුනගත්තා. අපිට මිනිස්සු අසුරු කරලත් අඳුර ගන්න බැරි. බුදුරජාණන් වහන්සේට දැක්කම අඳුරට හැකි. මේ කපිලනේ කියලා කිව්වා. මහණෙනි මම නුඹලාට මේ මාළුවා ලව්වාම ඇත්ත දැනගන්න සලස්වන්නම් කිව්වා. අදිෂ්ඨාන කළා මේ මාළුවට කතා කරන්න හැකියාව ලැබෙන්නේ කියලා. බුද්ධ බලයේ බුද්ධ අදිෂ්ඨානයේ හරි පුදුම එකක් නෙමෙයි. තථාගතයන් වහන්සේගේ තියෙන භගවා ගුණේදී මේ වශීතාවයන් ගැන සඳහන් කරන මේ උන්වහන්සේට මේ ලෝකේ සියල්ලම වශී වෙලා වශී කරගන්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේ සිතන පතන පරිදි මේ සතර භූත ධාතුන් වෙනස් වෙනවා. උන්වහන්සේ අදිෂ්ඨාන කළා මාළුවට කතා කරන්න ලැබෙන්නේ කියලා. ඒකට කිව්වා ඇහුවා කවුද? අනේ ස්වාමීනි ගිය කාශ්‍යප බුදුහාමුදුරන්ගේ ශාසනේ මම මහාන වෙලා හිටියේ කිව්වා. ඕම් බලන්න. දැන් පිරිහිලා අපායට වැටිලා මොකද්ද කළේ? ස්වාමීනි මගේ අම්මයි නංගිත් මහාන වෙලා හිටියා. අපි ඔක්කොම එකතු වෙලා
සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලාට වචනින් බෑන්න කිව්වා. දොස් කිව්වා. ඔය මොන සිල්ද? ඔය බිම් බලාගෙන ගියාට අපි දන්නේ නැද්ද ඔයගොල්ලන්ගේ සිල්? ඔය වාඩි භාවනා කරනවා වගේ වාඩි වෙලා හිටියට අපි දන්නේ නැද්ද හැටි කියලා ඒගොල්ලෝ දොස් කිව්වා. පින්වතුනි මම ඔයගොල්ලන්ට කියලා දීලා තියෙන ආශ්මතුලට කවදාවත් කිසි කෙනෙකුගේ වැරදි දේවල් කතා කරන්න එපා. පුංචි හරි හොඳක් තියෙනවා නම් ඒ හොඳේ විතරක් හිතන්න දකින්න කතා කරන්න පුරුදු වෙන්න. දැන් මම මේ කියන්නේ පිරිහීම බලන්න. බුද්ධ ශාසනයේ පිරිහීම නම් සුගතිය අහිමි කරගෙන මේ අහිමි කරගත්තනේ අම්මයි තාත්තයි දෙන්න අම්මයි නංගි දෙන්න අවචී කිව්වා. දැන් මෙයා මෙතන සසර දුක් විඳින අපාය එනවා කිව්වා. ඒ මට්ටමට අපිපත් වෙන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි. අපේ අභ්‍යන්තරිකව තියෙන යම් දුර්වලකම් යම් අකුසල ස්වභාවයන් අඳුනාගෙන ඒවා අපින් බැහැර කරගන්න බැරි නිසා. ඒ නිසා මේ ආයෂ්මතුල්ලා මේ පින්වත් ඇත්තෝ පිරිහෙන්න කැමතිද? කොබලන්නේ පිරිහෙන්න කැමති කට්ටිය? කවුරුත් කැමති නැහැ නේ. කියන සතර අපායට වැටෙන්න කැමති නැහැ. එහෙනම් ඔන්න මතක තියාගන්න පිරිහින පුද්ගලයා කියලා කියන්නේ සුගතියෙන් දුගතියට යන කෙනා. කොහෙට යන කෙනාද? සුගතියෙන් දුගතියට යන කෙනා. ඊට පස්සේ මේ පිරිහින හේතු පිරිහින සුගතියෙන් දුගතියට යන්න වෙන හේතු ටිකත් මේ සූත්‍රේ කියලා දෙන. ඒකත් අපි දැනගත්තාම අපිට වටිනවා. ඊළඟට දැන් නොපිරිහින කෙනා කියලා කියන්නේ මොකද්ද? ලෞකික වශයෙන් අපි ගත්තොත් හොඳට රස්සාවර කරලා හම්බ කරගෙන, ගෙවල් දොරවල් හදාගෙන, කෑම බීම කාලා, සම්මතය තුල ලස්සන ඇඳුම් ඇඳලා එහෙම ඉන්න අයට කියනවා මේ මිනිස්සයා නම් ලේසියෙන් පිරිහෙන මිනිස්සෙක්. ඒකත් එක්තරා විදිහක සම්මතය තුල නිවැරදි. හැබැයි මේ සම්බුද්ධ ශාසනයේ නොපිරිහෙන කෙනා කියලා කියන්නේ කාටද? සතර අපායට යන්නේ නැති කෙනා. සුගතියේ ඉඳමින් ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක දුක, පරිදේව දුක ආදී සියලු දෝමනස්ස දුක්ඛයන්ගෙන් ගැලවිච්ච කෙනාට කියනවා කවුරු කියලාද? නොපිරිහෙන කෙනා. දැන් එහෙනම් අපි මහන්සි වෙන්නේ පිරිහෙන්නද නොපිරිහෙන්නද? නොපිරිහි ඉන්න මහන්සි ගන්න. එහෙනම් මේ දේශනාව අපිට වැදගත් වෙන්නේ අපේ ජීවිතේ අපිව සතර අපායට ඇදලා දාන්න හේතු වෙන යම් දුර්වල නරක මනෝභාවයන් අපි තුල ක්‍රියාත්මකයි නම් ඒ මනෝභාවයන්ගෙන් මිදලා අපිට ජීවිතේ පවත්ව ගන්න උපකාර වෙන නිසා. ඔන්න සූත්‍රයේ ප්‍රවේශයේ සූත්‍රයේ අන්තර්ගතය ගැන අපි කෙටියෙන් දැන් මේ සාකච්ඡා කළේ. දැන් ඔන්න සරියුත් මහරහතන් වහන්සේ දේශනා මෙහෙම කිව්වහම ඇහුවානේ. සරියුත් මහරහතන් වහන්සේ මොකක්ද ඇහුවේ? මේ ලෝකේ පිරිහෙන පුද්ගලයා කියන්නේ කාටද? මොන කරුණ වලින් යුක්ත කෙනාද පිරිහෙන පුද්ගලයා වෙන්නේ? නොපිරිහෙන පුද්ගලයා කියලා කියන්නේ කාටද? නොපිරිහෙන පුද්ගලයා අඳුන ගන්න තියෙන කරුණු මොනවාද? ඔය ගැනනේ දැන් මේ සාකච්ඡා කරන්නේ. ඒතර මේ ස්වාමින් වහන්සේලා එක එක උත්තර දෙන්න ගියේ නැහැ. දැන් මේ දේශනාව කලින් අහලා නැහැනේ. ඉස්සෙල්ලම තමයි මේ දේශනාව ශ්‍රවණය කරන්නේ. ඕක මෙහිම වෙන්නේ නැති, ඕක අරහෙම වෙන්නේ නැති, මට නම් තේරෙන්නේ මෙහෙම කියලා පඬිතකම් කියන්නේ ගියේ නැහැ. මොකක්ද උන්වහන්සේලා කිව්වේ? ස්වාමින් වහන්සේ දුර සිටි නමුත් අපි ඔබ වහන්සේ සාරිපුත්යන් වහන්සේ සමීපයට ඔය පැවසූ කරුණෙහි අර්ථය දැන ගැනීමට එන්නෙමු. අනේ ස්වාමින් වහන්සේ අපි දුරේ ඉඳලා හරි ඔබ වහන්සේ ඔය කියපු කාරණාවේ අර්ථය දැනගන්න ඔබ වහන්සේ ළඟට එනවා. ඒ නිසා ඔබ වහන්සේ ඔය කියපු කරුණේ අර්ථය ඔය කියපු කරුණේ කරුණු අපිට දේශනා කරන්න අපි ඒක අහගෙන මොනා කරනවද? දරා ගන්නවා කියලා දේශනා කළා. ඔන්න එහෙම දේශනා කළාම සරියුත් මහරහතන් වහන්සේ මේ දේශනාව දේශනා කරනවා. ඉදා උසෝ බික්ඛු අසුතං චේව ධම්මං නසුනාති. ඔන්න මේ ලෝකේ කෙනෙකුගේ පිරිහීම සිද්ධ වෙන පළවෙනි කාරණාව මොකද්ද? පිරිහීම සිද්ධ වෙන පළවෙනි කියන්නේ අපායට වැටෙන්න හේතු වෙන පළවෙනි කාරණාව මොකද්ද? නොවැසූ ධර්මය අසන්නේ නැහැ. මේ ධර්මයේ කියලා කිව්ව මහ මුහුදක් වගේද? ධර්මයේ කිව්ව මොකක් වගේද? මහ මුහුදක් වගේ. මේ මහ මුහුදක් වගේ විශාල වූ ධර්මස්කන්ධයෙන් අපි දන්නේ බොහොම පුංචි ප්‍රමාණයක්. මතක තබා ගන්න. විශාල ප්‍රමාණයක් අපි දන්නේ නැහැ. ඒතර ධර්මයේ දැනගන්න අපිට ලැබෙන වටිනාම ලාභය තමයි අපි අකුසලයට හසු වෙන තැන් අඳුන ගන්න පුළුවන්. අපි අතින් සිද්ධ වෙන පාපී අකුසල ධර්මයන් තේරුම් ගන්න පුළුවන්. ධර්මයේ දන්නේ නැති කෙනාට
මේක පින මේක පව මෙන්න මෙහෙම හිතුවොත් පව් සිද්ධ වෙනවා මෙන්න මෙහෙම හිතුවොත් කුසල් සිද්ධ වෙනවා කියලා තෝරගන්න බෑ. ඒ නිසා මේ ලෝකෙ කෙනෙක් පිරිහෙන්න අකුසල් බහුල වෙන්න ජීවිතය අපාගාමී වෙන වැඩවල නියැලෙන්න පළවෙනි හේතුව තමයි නොඇසූ ධර්මය නොඇසීම. ඒ නිසා ජීවිතේ ධර්ම ශ්‍රවණය කරන්න මහන්සි ගන්න ඕන. දවස ගානේ අලුතින් ධර්ම කරුණ ජීවිතයට එකතු කරගන්න. මේ ශාසනයේ ශ්‍රාවකයන්ගේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි බහුශ්‍රුත වෙන්න ඕන. මොකක් වෙන්න ඕනද? බහුශ්‍රුත වෙන්න ඕන. කියන්නේ ගොඩාක් බොහෝ ඇසූ පිරූ ධර්ම කරුණු දැනගන්න ඕන. එතකොටනේ තෝරගන්න පුළුවන්. නැත්තම් තෝරගන්න බැහැ. ඒ නිසා කවුරු හරි කෙනෙක් ධර්මයේ චුට්ටක් දැනගෙන හරි මං ඔක්කොම දන්නවා දැන් මට ඔක්කොම තේරෙනවා කියලා හිතනවනම් ඒක සාර්ථක නැහැ. හැම වෙලාවකම ධර්ම පිපාසයක් ඇති කරගන්න ඕන. කියව ශ්‍රවණය කර ප්‍රශ්න කර මොකක් කරන්න ඕනද? ධර්ම කරුණු හොයා ගන්න ඕනේ ජීවිතේ සැනසීම පිණිස. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සෑම ධර්ම කරුණක්ම අපේ ජීවිතයට වටින දේවල්. එක ධර්ම කරුණක් නෑ මේක මට වැදගත් වෙන්නේ මේක මට අයිති වෙන්නේ මේක මට හොඳ නෑ කියලා අහක දාන්න. හැම බුද්ධ වචනයකම නිකලස් බව පිණිස වීරිය ඇති කරගන්න. නිකලස් බව පිණිස ශ්‍රද්ධාව ඇති කරගන්න. නිකලස් බව පිණිස වීරිය ඇති කරගන්න උපකාර වන ශක්තිය තමයි තියෙන්නේ. ඒ නිසා මේ ලෝකයේ නොවසන ලද ධර්මය අහන්න නැත්නම් කවුරු හරි එයාට මොකද වෙන්නේ? පිරිහෙනවා. දැන් අපි හිතමු ඔන්න සූත්‍ර දේශනා 5ක් දන්නවා. ඒතර මේ සූත්‍ර දේශනා 5 තියෙන ධර්ම කරුණු ටික විතරනේ දන්නේ. එතනින් එහා දෙයක් දන්නේ. හැබැයි මේක 10ක් 15ක් 20ක් කරගන්නකොට මොකද වෙන්නේ? තව දැනුම එනවා ජීවිතේ. මෙහිම කතා කරන්න හොඳ නැහැ. මෙහිම හිතන්න හොඳ නැහැ. මෙහිම කරන්න හොඳ නැහැ. මෙහිමයි මේ තැන්වලදී අපි හිතන්න ඕනි, කතා කරන්න ඕනි, වැඩ කරන්න ඕනි, ක්‍රියාත්මක වෙන්න ඕනි කියලා Tamanට දැනුම එනවා. ඒ දැනුම එනකොට අපිට ජීවිතයේ අකුසලයට අහු වෙන්න දෙන්නේ නැතුව පවත්ව ගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් අපි උදාහරණයක් ගමුකෝ. දැන් මේ අපි ගමනක් යනවා කොහේ හරි. ඒ ගමන යනකොට අපිට ඕන තැනට යන පාරවල් ගොඩාක් තියෙනවා. හරිද? ඒකේ පාරවල් තියෙනවා. ඒ පාරවල් වල විස්තරක් තියෙනවා. දැන් ඒ අතරතුර අපි දන්නේ එක පාරයි. ඒ අපි ගොඩාක් පාරවල් දැනගත්තොත් මොකද වෙන්නේ? කොහෙන් හරි අපිට යන්න පුළුවන්ද බැරිද? කොහෙන් හරි යන්න පුළුවන්. ඒ වගේ තමයි ධර්මයක් ගොඩක් දැනගත්තම කොතනින් හරි අපිට අපේ නිවැරදි භාවය හදා ගන්න පුළුවන්. අපි හිතමු දැන් කවුරු හරි කෙනෙක් බෙහෙත් සිංහල බෙහෙත් ඔය තියෙන බෙහෙත් දැනගන්නවා. බෙහෙත් වර්ග එකක් විතරක් දැනගන්න එකද හොඳ ගොඩාක් දැනගන්න එකද හොඳ? ගොඩක් දැනගත්තොත් මොකද වෙන්නේ? ඕනම රෝගී අවස්ථාවක මොකක් කරන්න පුළුවන්ද? Tamanට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ඒ නිසා ඒ වගේ තමයි මේ ධර්මයේ ගොඩක් අපි දැනගන්න ඕන. ඔන්න පළවෙනි කාරණේ මොකක්ද එහෙමනම්? නොඇසූ ධර්මය අසන්නේ නැහැ, නොසනවා. ඊළඟට දෙවෙනි කාරණය සුතාචස්ස ධම්මා සම්මෝහං ගච්ඡති. ඊළඟට මොකද්ද වෙන්නේ? සම්මෝහං ගච්ඡති. ඒ කියන්නේ මොකද්ද? අමතක වෙලා යනවා. අහපු ධර්මය මොකක් වෙනවද? අමතක වෙලා යනවා. ඔන්න බලන්නකො පිරිහෙන හේතු අපි සතර අපායට වැටෙන හේතුව. මේ ධර්මය අහලා අමතක කරන්න තියෙන එකක් නෙවෙයි. මේ ධර්මය මොකද්ද කරන්න ඕනේ? අහලා මතක තියාගන්න ඕනේ ධහම. දැන් මතක තියාගත්තොත් නෙවෙයිද Tamanට පුළුවන්කම තියෙන ප්‍රයෝජනෙට ගන්න. මතක තියාගත්තොත් විතරයි ප්‍රයෝජනෙට ගන්න පුළුවන්කම. මතක තියාගත්තේ නැත්නම් බෑනේ. ඒ නිසා අපි හිතමු ලෝකේ ගොඩාක් දේවල් මතක තියාගත්ත කියලා. ලෝභය නැති කරගන්න උපකාර වෙනවද? අපි දන්නවා ඉතිහාසය. රජවරු සියල්ල අපිට කටපාඩම්. රටවල් ගැන දන්නවා. හැමදේම දැනගත්තත් ඒ වගේ ලෝභය නැති වෙනවද? ඒ වගේ ද්වේෂය නැති වෙනවද? කෙලෙස් නැති වෙනවද? සංසිඳනවද? එහෙම වෙන්නේ නැහැ. හැබැයි කවුරු හරි කෙනෙක් ධර්මයේ මතක තියාගත්තොත් ධර්මයේ දරාගත්ත කෙනාගේ සිත නිකලෙස් වෙනවා. සිත කෙලෙස් වලින් මිදෙනවා. වටිනවද නැද්ද? ඒ නිසා හැම වෙලාවෙම ධර්මයේ මතක තියෙන කෙනෙක් වෙන්න ජීවිතේ. ඔය අනිත් දැන් බණ අහන වෙලාවට විතරක් මේක මතක තිබිලා හරියන්නේ නැහැ. අහන්න නැති වෙලාවටත් මොකද වෙන්න ඕනේ? මේක හොඳට මතක තියෙන නිසා අහන ධර්මයේ අමතක වෙනවා. සම්මෝහං ගච්ඡති. මතක වෙන්නේ නැති වෙලා යනවා නම් එයාට මේ ශාසනයේ පිරිහීමක් මිසක් කියන්නේ අපාය පැත්තට මිසක් සුගතිය පැත්තට බර වෙන්නේ නැහැ. නිකලස් වෙන උපකාර වෙන්නේ නැහැ.
ඔන්න දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණය සඳහන් කරනවා යේචස්ස ධම්මං පුබ්බේ චේතසෝ සම්පුට්ඨ පුබ්බෝ තේජන සමුද්දංචති සඳහන් කරනවා පෙර තම සිතින් ධර්මයක් ශ්‍රවණය කරාද ඒ ධර්මයේ සිහි කරන්න බෑ. දැන් කලින් අහපු ධර්මයක්වත් මතක් කරගන්න බෑ කෙනෙකුට. සිහි කරගන්න හැකියාව නැත්තම් කෙනෙකුට. දැන් ඔය ඇත්තන්ට දිගින් දිගට දෛනිකව අපි මේ ධර්මයේ කියලා දෙනවා. කියලා දෙන ධර්මය සිහි කරගන්න බැරි නම් ඔබට. ගියේ කියලා දුන්න එක අද සිහි කරගන්න බැරි නම්. පෙරේද කියලා දුන්න එක අද සිහි කරගන්න බැරි නම්. ගියේ සතිය කියලා දුන්න එක මේ සතිය සිහි කරගන්න සතිය නැත්තම් සතිමත් බව මොකද්ද වෙන්නේ? ඒත් පිරිහිනවා කියනවා. දැන් ඔය ඇත්තන්ට එහෙම අතීතයේ සිහි කරපු ධර්මයක් සිහි කරන්න බෑ. හැබැයි අතීතයේ කාරණා අනවශ්‍ය දේවල් කුණු ගොඩක් අවුස්සන වගේ ලස්සනට අවුස්සලා ගන්න නැද්ද මනස? ඒ නිසා මේ මනසට අතීත කුණු අවුස්සන්න දෙන්න එපා. පුරුදුයිනේ අපිට. හරියට පුරුදුයි අපිට. අතීත කුණු අවුස්සලා. අපි විවේකයක් ලැබිච්ච ගමන් නිදහසක් ලැබිච්ච ගමන් කරන්නේ මොකද්ද? තනි වුණා පැත්තකට ගියා කල්පනා කරනවා. මොනවා ගැනද කල්පනා කරන්නේ? මොනවා ගැනද කල්පනා කරන්නේ? අතීත කුණු ගොඩවල්. හැබැයි අර ශ්‍රවණය කරපු ධර්මයක් සිහි කරන්න පුළුවන් නම් වටිනවද නැද්ද? ඒ නිසා ඔන්න කෙනෙකුට අතීතයේ කලින් සිහි කරපු ධර්මයක් නැවත සිහි කරගන්න බැරි නම් මතක් කරගන්න බැරි නම් ඒ මතක් කරගන්න බැරි වීමත් එයාට මොකක් වෙනවද? පිරිහෙන කාරණාවක් බවට පත් වෙනවා කිව්වා. දැන් බලන්න අපිට ඇත්තටම ප්‍රායෝගිකව මේ කරුණු ටිකම ධර්ම මානසිකාරයකට වටිනවද නැද්ද කියලා? ධර්ම මානසිකාරයකට සැබවින්ම වටිනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම අතීතයේ යම් දෙයක් සිහි වෙනකොට සිහි උපද්දවගන්නේ මම මේ දේ සිහි කරන්නේ මේ දේ සිහි කරා කියලා මට සිද්ධ වෙන යහපතක් නෑ. මම ධර්මයක් සිහි කර ගන්නවා කියලා මොකද්ද කරන්න ඕනේ? ධර්මයේම සිහි කරන්න පුරුදු වෙන්න. අහපු ධර්ම දේශනාවක්. තමන් මතක තියාගත්ත ධර්ම කරුණක්ම මොනවා කරන්න ඕනද? සිහි කරන්න ඕන. ඊළඟට සඳහන් කරනවා අවිඤ්ඤා තංච විජානාති කියන්නේ මොකද්ද මේ? දැන නොගද්දී දැනගන්නේ නැහැ. දැන් දන්නේ නැති ධර්ම කොටස් ගොඩාක් තියෙනවනේ අපේ ජීවිතේ. ඒ දන්නේ නැති ධර්ම කොටස් දැනගන්න මහන්සි වෙන්නේ නැහැ. මජ්ක්‍ධිම නිකායේ මෙච්චර සූත්‍ර තියෙනවා. ඒ සූත්‍ර වලින් මෙච්චරයි මන් දන්නේ. මෙච්චරක් මන් තව දැනගන්න ඕනේ කියලා අර නොදන්න දේවල් අපි නොදන්න දේවල් හොයනවා මොනවා ගැනද? නොදන්න දේවල් හොයනවා මොනවා ගැනද? ලෝකය ගැන නේ. හැබැයි නොදන්න දහම් කරුණු පටිච්ච සමුප්පාදය පිළිබඳව, පංච උපාදානස්කන්ධය පිළිබඳව, ආයතන පිළිබඳව, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව එහෙම අපි හොයනවා බලනවාද? එහෙම දන්නේ නැති ධර්ම කරුණු අපි කියවලා අහලා ශ්‍රවණය කරලා සාකච්ඡා කරලා මොකක් කරන්න ඕනේ? දැනගන්න ඕනේ. මේ කාරණා ටික නැති වෙනකොට අහපු නැති ධර්මය අහන්නේ නැහැ. අහපු ධර්මය අමතක වෙලා යනවා. කලින් අහපු ධර්මයක් සිහි කරගන්න බෑ. දන්නේ නැති නොදන්න ධර්ම කරුණු ටික මොනා කරන්නේ නැද්ද? දැන ගැනීම පිණිස මහන්සි වෙන්නේ නැහැ. දැන් මේ ටික කෙනෙකුගේ ජීවිතයේ තියෙනවා නම් ඒ ටිකින්ම පැහැදිලි වෙන්නේ ලෝභ, දේශ, මෝහ මොනවා වෙනවද? ලෝභ, දේශ, මෝහ එයාගේ සිත යට කරගන්න, එයාගේ සිත අල්ල ගන්න, එයාගේ සිත වහ ගන්න. ලෝභ, දේශ, මෝහ වලින් සිත යට වුණා, සිත අල්ලගත්ත වැහුණා කියන්නේ මොකද්ද? එතනම සකස් වෙන්නේ මනස කොහෙද? අපායට යන්නේ. මනස සකස් වෙන්නේ කොහෙට යන්නද? අපායට යන්න. දැන් බලන්න මිනිස්සෙක් පිරිනවනවා කිව්ව එකට මේක හේතුවක් නෙවෙයි. හැබැයි මේ කරුණු ටික නැති මිනිස්සයා මහා මේ විදිහට ලෝකේ දේවල් දන්නවා වෙන්න පුළුවන්. විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්, භාෂාවන් ගැන දන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි එයා සතර අපායෙන් බේරෙන්න අවශ්‍ය ටික හදාගෙන නැහැ. මේ ලෝකේ කෙනෙකුට භෞතිකව යන්න පුළුවන් ඉහළම තැන තමයි මොකද්ද? විද්‍යාඥයෙක් වෙන එක. එතනින් හට දෙයක් නැහැ නේ මේ ලෝකේ ඉගෙනගෙන යන්න තැනක් තියෙනවා. අපි හිතමු දැන් අපේ විදුර ගෙදර හිටියා. පැවිදි වෙන්නේ ඉන්නේ නැතුව ගෙදර ඉන්නවා කියලා හිතන්නකො. දෙමෝපියන්ගේ කීමට කම්මැලි නැතුව ඉගෙන ගන්නවා. කම්මැලි නැතුව කම්මැලි වෙලා බෑ. ඉගෙනගෙන දැන් විභාග පාස් කරලා කවුරු වෙනවද? විද්‍යාඥයෙක් වෙනවා. දැන් සතුටුයිද නැද්ද? ආඩම්බරයිද නැද්ද?
පරම්පරාවටම ලොකු දෙයක්ද නැද්ද? හැබැයි සතර අපායෙන් නිදහස් වෙලා නැහැ. ඒ නිසා විද්‍යාත්මක වෙන එක හොඳ නෑ කියනව නෙවෙයි. විද්‍යාත්මක වෙන්න එපා කියනව නෙවෙයි. කවුරු හරි මහන්සලා ඉගෙනගෙන ඒ තැනට එනවනේ ඒක හොඳයි. හැබැයි ඒත් සතර අපායෙන් නිදහස් නෑ. එතකොට මේ කරුණු ටික නැතුව විද්‍යාත්මක වුණත් මේ කරුණු ටික තියෙනවා නම් විද්‍යාත්මක වුණත් එයාට සසරට අනුව බැලුවාම නොපිරිහි ඉන්න බෑ. ඔන්න එහෙනම් පිරිහෙනවා කියලා කියනකොට ප්‍රධාන වශයෙන් මෙතන කරුණු කීයක් තියෙනවද? 4ක්. මොනවද 4? නොඇසූ ධර්මය අහන්නේ නැහැ. අහපු ධර්මය අමතක වෙනවා. කලින් අහපු ධර්මය සිහි කරන්න, මතක් කරන්න, ආවර්ජනය කරන්න බෑ. ඊළඟට නොදැනගත් ධර්මය ධර්ම කරුණු දැනගන්න යා උනන්දු වෙන්නේ. මට මේ ටික ඇති ආයේ ඕට වඩා මොනවද දැනගන්නද? ඔයිට වඩා දැනගත්තත් ඔච්චර තමයි. එහෙම හිතන කියන මිනිස්සු නැද්ද ලෝකේ? එහෙම හිතන කියන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඔය කොච්චර දැනගත්තත් ඔච්චර තමයි ඉතින්. එහෙම බෑ මේ දහම් කරුණු දැනගන්න. ධර්මයේ ගැන, බුද්ධ රත්නය ගැන, සංඝ රත්නය ගැන හොඳ පැහැදීමක් අපිට ඇති වෙනවා මේ ගමනේ යන්න. ඒ නිසා මැණික් ගොඩක් තියෙන මහ පොළොවෙන් මතු කර හාර මැණික් ගන්නවා වගේ මේ ධර්ම කරුණු ජීවිතයට මතු කර මොනා කරන්න ඕනද? දැනගන්න ඕන. දැන් මැණික් එකක් හම්බුනාම මේක ඇති කියලා නිකන් ඉන්නවද? මැණික් තියෙනවා කියලා දැනගත්ත මිනිස්සයා මොකද කරන්නේ? හාර රයත් දවාලක් නැතුව ගොඩ දාගන්න එන්න බල. ඉතින් ඒ වගේ මේ ධර්ම රත්නය හම්බුච්ච වෙලාවේ එක ධර්ම පරියායක් දැනගෙන මදි. එකකින් මෙච්චර සැනසෙන්න පුළුවන් නම් සියලු ධර්මයේ දැනගත්ත කෙනාගේ මනස ධර්මස්කන්ධයෙන් පිරිච්ච මනස ධර්ම පුස්තකාලයක් වගේ වෙනවා. ධර්ම භාණ්ඩාගාරයක් වගේ වෙනවා. ඒකට එයාට කල්පනා වෙන්නේ මොනවාද? ධර්මීය කරුණක්මයි. දැන් අපි අඩුපුයින් ධර්මයේ දැනගෙන වැඩිපුර බාහිරේව ගැන දන්න නිසානේ මනසට බාහිරේව ඉන්නේ. අපි වැඩිපුර ධර්මයේ ගැන දන්නවනේ. මනසට මතක් ඉන්නේ මොනවාද? අර වැඩිපුර දන්න ටිකනේ. හොඳට බලන්න එහෙම වෙනවද නැද්ද කියලා. අපි අඩුවෙන් ධර්මයෙන් දැනගෙන වැඩියෙන් ලෝකී දේවල් දැනගත්ත නිසා, දන්න නිසා තමයි වැඩිපුර ඒවා මතක් වෙන්නේ නේ. ඒ නිසා වැඩිපුර ධර්මයේ ගැන දැනගන්න. දැන් ඔන්න ඔය කරුණු 4න් යුක්ත නා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා පිරිහෙනවා කියලා. ඒතර දේශනා කරනවා මේ ලෝකේ නොපිරිහෙන ස්වභාවයෙන් යුක්තයයි භාගතුන් වහන්සේ වදාරන ලද්දේද. ඔන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එකක් මේ දැන් මේ කියන්නේ සරියුත් හාමුදුරුවෝ දේශනා කරන්නේ. ඒතර නොපිරිහෙන කෙනා කියලා කියන්නේ කාටද? දැන් කියන්න බලන්න. නොඇසූ ධර්මයේ අහන කෙනා. දැන් මේ ටිකේ අනිත් පැත්ත. නොඇසූ ධර්මයේ අහන කෙනා. අහපු ධර්මය මතක තියෙන කෙනා. කලින් අහපු ධර්මය සිහි කරගන්න පුළුවන් කෙනා. තේරුණාද? ඒ වගේම නොදන්නා ධර්ම කරුණු දැනගන්න කෙනා. ඔන්න ඔය කරුණු 4 තියෙනවා නම් එයා මේ කරුණු 4න් යුක්ත වෙන්න එයාගේ සිතේ ලෝභ දේශ මොහ තුනී වෙනවද වැඩි වෙනවද? මොකක් වෙනවද? තුනී වෙනවා. ඒ ලෝභ දේශ මොහ අඩු වෙලා සංසිඳිලා යනවා. එතකොට එයා සැබවින්ම සුගතිය රැකගත්ත කෙනෙක්, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පැත්තට යොමු වෙන කෙනෙක්ද නැද්ද? ඒ ලෝභ දේශ මොහ තුනී වෙලා යනවා. ලෝභ දේශ මොහ තුනී වෙන යම් මනසක එයාට මේ ලෝකයේ පිළිබඳව ආසාවක් ඇති වෙන්නේ නැහැ. තේරෙනවද මම කියන එක? ලෝකයේ පිළිබඳව යම් කිසි ආසාවක්, යම් කිසි කැමැත්තක්, යම් කිසි අකමැත්තක්, ගැටීමක් තියෙනවා නම් තියෙන්නේ මොන අපේ මනසේ පවතින නිසාද? ලෝභ දේශ මොහ තියෙන නිසා. ඒ ටික තුනී වෙනකොට අපේ සිතට මේ ලෝකේ වටිනකම නැති වෙලා යනවා. බලන්න කොච්චර වටිනවද කියලා. එතකොට එතනින්ම යා සුගතියටපත් වෙලා සහ නිවන් මාර්ගයට අවතීර්ණ වෙලා. එහෙම දේශනා කළා සරියුත් මහ රහතන් වහන්සේ මතක් කරනවා මහණෙනි ඔන්න ඔය විදිහට පිරිහෙන පුද්ගලයා පිරිහෙන හේතු ටිකත් නොපිරිහෙන පුද්ගලයා නොපිරිහෙන හේතු ටිකත් දැනගන්න ඕන. පිරිහෙන කෙනා කියන සතර අපායට වැටෙන කෙනා, අසුගතිය අහිමි කරගන්න කෙනා, පිරිහෙන හේතු ටික තමයි අර කරුණු 4. නොපිරිහෙන කෙනා කියලා කියන සුගතිය රැක ගන්න කෙනා, නිවන් මාර්ගේ ගමන් කරන කෙනා. ඒකට හේතු වෙන ටික තමයි අර කරුණු 4. ඊළඟට දේශනා කරනවා මෙන්න මේ විදිහට
නොපිරිහෙන කරුණු ටික හදාගත්ත කෙනා අනුන්ගේ සිත දකින්නට දක්ෂ නොවේ නම් එකල තමන්ගේ සිත දකින්නට දක්ෂ වන්නෙමි කියනවා. අනුන් ගැන හොයන එක නතර කරනවා. කවුරු ගැන හොයන එකද? දැන් ජීවිතේ අපි පුරුදු කවුරු ගැන හොයලාද? අනුන් ගැන හොයලානේ. බලන්න මේ සම්බුද්ධ ශාසනය හරි පුදුම දෙයක් නේ. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ කොහෙද? වැඩිපුර කාලයක් ජේතවනාරාමයේ. ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේගේ කුටිය ළඟම කුටියක වැඩ හිටියේ කවුද? දේවදත්ත ස්වාමීන් වහන්සේ. බලන්න පුදුම කියන්නේ ජේතවනාරාමයේ ඇතුළේ ඉඳගෙනම බුදුරජාණන් වහන්සේට හම්බෙන දාන ටිකම වළඳලා බුදුරජාණන් වහන්සේ නිසාම ලැබෙන සිව්පසේ වළඳා බුදුරජාණන් වහන්සේට නෙවෙයිද කරදර කළේ, හානි කළේ. දැන් අනිත් කුටිවල ස්වාමීන් වහන්සේලා වැඩ ඔක්කොම නවත්තලා දේවදත්ත හාමුදුරු දිහා බලාගෙන හිටියද? මට කියන්න. කවුද ඉන්නේ දේවදත්ත හාමුදුරු හම්බෙන්න? ඔන්න දැන් අජාසත් රජු ඇවිල්ලා ගියා. බැලුවේ නෑනේ කවුරුත්. කුටි කීයක් ජේතවනාරාමයේ ඇතුලේ තිබ්බද? රහතන් වහන්සේලා කීනමක් වැඩ හිටියද? සාමණේර ස්වාමීන් වහන්සේලා කොච්චර හිටියද? ඒ කවුරුවත් දේවදත්ත හාමුදුරු කරන්න මොනවද කියලා හෙව්වේ නෑ. උන්වහන්සේලාට වැඩක් තිබුණා. කවුරු ගැන හොයන්නද? තමන් ගැන හොයන්න. එහෙම ශාසනයක ඉන්න අපිත් මොකද කරන්න ඕන? කවුරුවක් ගැන හොයලා වැඩක් නෑ. දැන් මේ ආයෂ්මතුල්ලා දැන් මේ වැඩේ ඉන්නවනේ. කල්යාණ මිත්‍ර ශ්‍රබ්‍රහ්මචාරින් වහන්සේලා. දැන් මේ ආයෂ්මතුන් වහන්සේලාගේ කුටිය අනිත් පැත්තේ ඉන්න කුටිය ස්වාමීන් වහන්සේ ගැන හෙව්වා කියලා මොකද්ද වෙන්නේ? ඔය ආයෂ්මතුල්ලා මේ ඔක්කොම එකතු වෙලා තවත් ස්වාමීන් වහන්සේ නමක් ගැන හෙව්වා දැනගත්ත කියලා කියන මොකද ලැබෙන්නේ? ලැබීමක් නෑ. ඒ නිසා මෙතන මතක් කරනවා ජීවිතේ අපි හදාගන්න ඕන දෙයක් තමයි අනුන් ගැන හොයන්න හිතන හිත නවත්ත ගන්න ඕන. අනුන් ගැන හොයන එක නවත්තලා කවුරු ගැන හොයන්න කිව්වද? තමන්ගේ සිත ගැන දකින්න කිව්වා. අන්න වටින දේ. කාගේ සිත ගැනද? තමන්ගේ සිත ගැන. එහෙනම් අපි මහන්සි වෙන්න ඕන අපේ ජීවිතේ ලෝකයේ දේවල් වලට වඩා බාහිර ලෝකයේ පිළිබඳව මේ පංචේන්ද්‍රයන් දකිනකොට ඒ පංචේන්ද්‍රයන් හරහා දකින අරමුණු පිළිබඳව අපේ මනසේ ඇති වෙන්නේ මොකද්ද කියන එක දැනගන්න. රූපයක් පේනකොට, ශබ්දයක් ඇහෙනකොට, රසක් දැනෙනකොට, ස්පර්ශයක් දැනෙනකොට, ආග්‍රහණයක් දැනෙනකොට තමන්ගේ මනසට මොකද්ද වෙන්නේ කියන එක අපි මොකක් වෙන්න ඕනේද? දැනගන්න ඕනේ. ඒක දැනගන්න පුළුවන් මට්ටමට අපි ගැන සතිමත් බවක් හදා ගන්න ඕනේ. තමන් ගැන සිහියෙන් තමන් ගැන කල්පනාවේ ඉන්න ඕන. ඔන්න බලන්න වටිනවනේ මේ ධර්මය. ඉතින් මේක නැති නිසා නෙවෙයිද ලෝකෙ මිනිස්සු ගොඩාක් අකුසල් කරන්නේ. මේක නැති නිසා නෙවෙයිද ලෝකෙ මිනිස්සු ගොඩාක් දෙනෙක් අපායට යන තරම් පාප ධර්ම තමන්ගේ මනස උපදව ගන්න. ඒ නිසා ආයෂ්මතුන් වහන්සේලා මහන්සි ගන්න. ආයත්මතුන් වහන්සේලා උත්සාහ කරන්න තමන්ගේ සිත දකින්න. මොකක්ද දකින්නද? සිත දකින්න. ඔන්න දැන් ඒක පැහැදිලි කරනවා හරි ලස්සනට. භික්ෂුව තමන්ගේ සිත දකින්න දක්ෂ වන්නේ කෙසේද? ඔන්න භික්ෂුන් වහන්සේලා මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කොටස් කීයක් ඉන්නවද? 4යි. කවුද? භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. මේ 4 ගොල්ලන්ටම තමයි මේක දේශනා කරන්නේ. භික්ෂුන් වහන්සේලාට විතරක් නෙමෙයි, මතක තියාගන්න. මේ 4 ගොල්ලන්ටම මේක දේශනා කරන්නේ. මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේගේ යම් ශ්‍රාවක පිරිසක් වෙයිද? ඒ අය කොහොමද තමන්ගේ සිත දකින්නේ? සොඳුරු වූ තරුණ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සැරසෙනු කැමති පිරිසුදු කැඩපතක් ළඟට යයි. උන් ඉන්නවා තරුණ වයසේ ගැහණු ළමෙක් හරි පිරිමි ළමෙක් හරි. ඒ අය කැමති ලස්සනට සැරසෙන්න. මොනවා වෙන්න කැමතිද? ලස්සනට සැරසෙන්න, හැඩ වෙන්න කැමති. කැමති නැද්ද? කැමතිනේ නේද? දැන් ඉතින් අර මේ ධර්මයේ තුල ඉන්න නිසා එහෙම එකක් නැහැ වගේ තියෙනවා. හැබැයි ගෙදර හිටියා නම් හැමතිනේ ලස්සනට කොණ්ඩේ පීරන්න, හයා කට් කපන්න නේද? නොයෙක් දේවල් නේද පුන්න. වගේ වල තියෙන ඉතින් ගෙදරක ඒවා නරක දේවල් නෙවෙයි. භික්ෂුවක් වුණා ලස්සනට පිළිවෙලට හිසරවල් බාලා ඉන්න ඕන. ලස්සනට ඒකාංශිවුර ඒකාංශ කරලා පිළිවෙලට වැඩ ඉන්න ඕන. එතකොට දැන් මේ තරුණ කෙනෙක් දැරවියෙක් හරි පුතෙක් හරි මොකක්ද? එයා ලස්සනට ඉන්න කැමති වෙලා යනවා පිරිසිදු කැඩපතක් ළඟට. කැඩපතක් කියන්නේ මොකද්ද? කණ්ණාඩියක් ළඟට යනවා. කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා
ඒ කාලේ ඉතින් කණ්ණාඩියක් නැත්තම් මේ පාවිච්චි කරපු දෙයක් තමයි මොකද්ද? පිරිසුදු දිය බඳුනක්. දිය භාජනයක් තියලා ඒකෙන් බලනවා. ඒකේ රිෆ්ලෙක්ෂන් එක එනවනේ. ඒ කියන්නේ පරාවර්තනය වෙනවනේ. තමන්ගේ ඡායාව. ඒකට ඒකේ අණුව එයා ඒ දිහා බලලා මොකද කරන්නේ? හොඳට කොණ්ඩේ බලනවා, ඇඳුම බලනවා, මූණ බලනවා, ඒ පැත්තට හැරෙනවා, මේ පැත්තට හැරෙනවා. හැරිලා තමන්ගේ අඩුපාඩු ටික මොකක් කරගන්නවද? හදා ගන්නවා. කොණ්ඩේ අවුල් වෙලා තියෙනවනම් පියර ගන්නවා. ඇඳුම අවුල් වෙලා තියෙනවනම් හදා ගන්නවා. ආන්න ඒ වගේ බුදුමිසරුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ ජීවිතේ ධර්මයේ කැඩපතක් කරගන්න ඕන. මොකක් කැඩපතක් කරගන්න ඕනද? ධර්මයේ කැඩපතක් කරගෙන තමන්ගේ වචනය, තමන්ගේ සිතුවිලි, තමන්ගේ ක්‍රියාවන් මොකක් කරගන්න ඕනද? සකස් කරගන්න ඕන. හදා ගන්න ඕන, නිවැරදි කරගන්න ඕන. ධර්මයට ගලපලා කතා කරන වචන කුසල්ද අකුසල්ද කියලා හිතනකොට අකුසල් නම් එයාට මොකද වෙන්නේ? හදා ගන්න පුළුවන්. කුසල් නම් ඒක පවත්වාගෙන යන්න පුළුවන්. අර කණ්ණාඩිය ළඟට ගිහිල්ලා පිරිසුදු වෙන කෙනාට, හැඩ වෙන කෙනාට තමන් එහෙම හැඩ වෙලා ඉවර වුණාම මට විශාල ලාභයක්, විශාල යහපතක් වුණා. මේ කණ්ණාඩිය නිසා මට උනේ ලොකු දෙයක්. නැත්තම් මම මෙහෙම එළියට බැස්සනම් ලැජ්ජාවේ බෑ කියලා එයා කණ්ණාඩියෙන් මේ තමන් හැඩුණ එක ගැන සතුටු වෙනවනේ. ඒ වගේ ධර්මයට ගලපලා ධර්මයේ කැඩපතක් කරගත්තාම තමන්ට මොකද වෙන්නේ? සැනසෙන්න පුළුවන් කිව්වා. අන්න ඔහොම දේශනා කරලා සරියුත් මහරහතන් වහන්සේ තව කරුණු ටිකක් කියනවා මනස දිහා බලන්න. දැන් ධර්මයේ කැඩපතක් කරගන්න කිව්වේ. මොකද කැඩපතක් කරගන්න කිව්වේ? ධර්මයේ. තව කෙනෙක් දිහා බලලා ඒ අනුව හැඩ ගැහෙන්න එපා කිව්වා. එහෙම හැඩ ගැහෙනවා නම් බලන්න ඕනේ කවුරු දිහාද? රහතන් වහන්සේලා දිහා බලලා ඒ ಗುಣ හදා ගන්න ඕන. එහෙම බලන කෙනා සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා ඔය අයුරින්ම ආයුෂ්මතුනි කුසල් දහම් පිළිබඳව නුවණින් විමසන්නව භික්ෂුවට බොහෝ උපකාර ලැබෙන්නේ. ආන්නර කැඩපත ඉස්සරහට ගිහිල්ලා බලනවා වගේ කුසල් දහම් අනුව තමන්ගේ ජීවිතය විමසන භික්ෂුවට බොහෝ යහපතක් සිද්ධ වෙනවා. අන්නේ භික්ෂුව තමන්ගේ සිත දිහා බලන්න ඕන විදිහක් දේශනා කරනවා. දැන් මේ සිත කාගේ කියලාද හිතාගෙන ඉන්නේ අපි? ඈ? ආසුමන? අපේ මගේ කාගේද? මගේ කියලා හිතාගෙන ඉන්නේ නේ. හිත මගේ නම් මට ඕන විදිහට එපේ හිතන්න. එපේ හිත මගේ නෙවෙයි. දැන් ඔන්න හිත දිහා අපි බලනවා. බලනකොට බලන්න ඕනේ මෙන්න මෙහෙම. අනබිජ්ජාලානු දේශනා කරනවා මොකද්ද? මම බහුල වශයෙන් වාසය කරන්නේ ලෝභයෙන් යුක්තවද ලෝභය නැතුවද? උන තමන්ට තමන් අවංක වෙලා තමන්ගේ සිත දිහා බලන්න කිව්වා. දවසේ වැඩි හරියක් මං කටයුතු කරනකොට මගේ මනස ලෝභ සහගත වෙනවද අලෝභ සහගත වෙනවද කියලා මොකක් කරන්න කිව්වද? හොඳට තමන්ගේ මනස දිහා බලන්න කිව්වා. දැන් ලෝභය කියලා කියන්නේ මොකද්ද? ලෝභය කියන වචනේ අහලා තියෙනවනේ නේද? වචනේ දන්නවනේ. මොකද ලෝභය කියලා කියන්නේ? ලෝභය කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක් ස්වභාවයක්. මොකද්ද? දැන් මේ ලෝකේ අපි දේවල් වලට කැමති වෙලා තියෙනවනේ. ඒ කැමති වෙච්ච දේවල් වලින් කොටසක් කාගේ කියලාද අපි අල්ලගෙන ඉන්නේ? කාගේ කියලාද? ඒ මගේ කියලා අල්ලගත්ත දේවල් Tamanට නැති වෙනවට අකමැතිද? කැමතිද? පැහැදිලිද කියපු කාරණා? මේ ලෝකේ අපි කැමති දේවල් තියෙනවා. කැමති කියලා කියන්නේත් ලෝභ සහගත බවක්. ඊළඟට ඒ කැමති වෙච්ච දේවල් වලින් මට කියලා මම මගේ කරගත්ත දේවල් ටිකක් තියෙනවනේ. පුද්ගල චරිත වශයෙන්, සම්පත් වශයෙන් තියෙනවනේ. නෝනා, බිරිඳ, ස්වාමියා, ගේ දොර ඒවා. ඒ දේවල් Tamanට නැති වෙනවට කැමතිද? ඈ? කැමති? කැමති නෑනේ. ආන්න ඒක තමයි මොකද්ද? ලෝභය. එකක් මේ දේවල් වලට කැමති වෙන එක. මොන දේවල් වලටද? ලෝකේ තියෙන දේවල් වලින් තමන් කැමති දේවල් කොටසක් තියෙනවනේ. ඒවට ඇති කැමැත්ත. තේරුම් ගන්න මේ කියන එක. අපි හිතමු මොන හරි කෑම වර්ග 10ක් තියෙනවා. ওই කෑම වර්ග 10ටම කැමතිද? දැන් අද දානෙට බෙදපු ව්‍යංජන ඔක්කොටම කැමතිද? ඔක්කොටම කැමති?
ඔක්කොටම කැමති නෑනේ. කොටසකට කැමතිනේ. අපි උදාහරණයක් ගමුකෝ. අපි කෑම වර්ග 10ක් තියෙනවා. ඔය කෑම වර්ග 10න් අපි කැමති ටිකක් තියෙනවානේ. අපිට කැමැත්ත ඇතිවීම ලෝභය එක පැත්තකින්. ඊට පස්සේ කැමැති කෑම වර්ගෙන් 10ක් දැන් මගේ කියලා මම වෙන් කරගත්තා. ඔය වෙන් කරගත්ත කෑම ටිකට කවුරු හරි අත තියනවට කැමතිද? ඈ? ඒ වෙන් කරගත්ත ටික කාගේද? ඒ වෙන් කරගත්ත ටික Tamanට අහිමි වෙනවට, තව කෙනෙක් ගන්නවට, Tamanට නැති වෙනවට වෙන අකමැත්තට කියන්නේත් මොකද්ද? ලෝභය. අතුගානේ ඉඳලම තියෙනවා ඈ. ඒරවද? දන්නේ නැතු වුණාට එතන ඉඳලම තියෙනවා. ඒ ඉඳලවත් කවුරුවක් ගන්නවට කැමති ලෝභය කියන්නේ එහෙම එකක්. ඒකට මේ ලෝභයේ සිතේ තියෙනවද නැද්ද කියලා බල ඉන්නේ. දවස් 30 යා බලනවා මම ලෝභ සහිතවද වැඩ කරන්නේ? ලෝභ එකක් කැමති දේවල් වලට කැමති වෙනවද නැද්ද? අනික කැමති වෙලා මම මගේ කියලා ගත්ත ටික මට නැති වෙනවට කැමතිද අකමැතිද කියන කාරණාව. ලෝභ සහගතවද ලෝභ සහගත නැතිවද කියලා තමන්ගේ මනස දිහා බල ඉන්න ඕනේ කියලා. දැන් බලන්න මේකම බල ඉන්නකොට වෙන වැඩක් කරන්න පුළුවන් ද ලෝකේ කවුරුවක් ගැන? ඉතින් මේකම බල ඉන්නකොට හිතේ තියෙන්නේම බැලුවාම මොනවාද? තනි කරම ලෝභ සහගත අදහස් නෙන්නේ. තේරුණාද? ඉතින් සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා ඔන්න මිනිහෙක් සතර අපායට වැටෙන්න හේතුවක් තමයි මොකද්ද? ලෝභය. දැන් අර මැරෙන වෙලාවට කැමති කරගත්ත මගේ කරගත්ත දේවල් වලින් එකක් මතක් වුණොත් අර සිවුර මතක් වුණ හාමුදුරුවන්ට කාවෙක් වෙන්න උනා වගේ. ඉතින් ඕක අපිට වෙන්න බැරිද? ඕක වෙන්න බැරිද ආයුෂ්මතුන් අපි ගලපලා බලන්න. ඒක වෙන්න පුළුවන්. ඒ නිසා මේ ලෝකේ දේවල් පරිහරණය කරන්න මේ දේවල් වලට බැඳෙන්නේ නැතුව. ඔන්න පළවෙනි. ඊළඟට බලන්න කිව්වා අභ්‍යාපන්න චිත්තෝ. දෙවෙනි කාරණාව. මම ජීවත් වෙනකොට දවසේ ද්වේෂසිත බහුලවද ජීවත් වෙන්නේ? ද්වේෂසිත අඩුවෙන්ද රහිතවද ජීවත් වෙන්නේ? ඒ ද්වේෂය කියලා කියන්නේ මොකද්ද? තරහව, ගැටීම, අකමැත්ත, පිළිකුල, ප්‍රතික්ෂේප කිරීම. ඔය ඔක්කොටම කියන මොකක් කියලාද? ද්වේෂය කියලා. දැන් තරහ එනවද නැද්ද? එන්නේ? ඊර්ෂ්‍යාව වෙනයි ද්වේෂය වෙනයි. ඒකේ ස්වභාවයත් මම ඊර්ෂ්‍යාව කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් ද්වේෂය කියලා කියන්නේ අකමැත්ත, ගැටීම, ප්‍රතික්ෂේප කිරීමනේ. ඊර්ෂ්‍යාව කියලා කියන්නේ තමන් ළඟ තියෙන හෝ තමන් ළඟ නැති හෝ දෙයක් තව කෙනෙක් ගාව තියෙනවා දැක්කහම ඒක ඒ පිළිබඳව අපේ මනසේ ඇති වෙන නොකමැත්ත. දැන් අපි හිතමු කෙනෙක් ලස්සනට ඇඳන් යනවා කියලා. ඒ ලස්සනට ඇඳන් යනකොට අපිට නිකන් ඒක දරන් ඉන්න බෑ. අපිට ඒක ඉවස ගන්න බෑ. කෙනෙක් හොඳට ජීවත් වෙනවා කියන්නේ උතුර ඒක නිකන් දරා ගන්න බැරි ගතිය. කෙනෙකුගේ හොඳක් කියනකොට ඉවසගෙන ඉන්න බැරිකම. දැන් අහගෙන ඉන්නකොට පටන් ගන්නකොට පස්සේ නිකන් ඒක අපිට අහගෙන ඉන්න හිත ඇතුලෙන් වෙන වෙනේවා ওই මනුස්සයගෙන දන්නේ මන්නේ ඉතින් ඔය කිව්වට කියලා හරි එනවා. දැන් මම මේක කලින් කියලා දුන්නා මතකද? දේශනාවේ. ඒ නිසා ඊර්ෂියාව වෙනයි, ද්වේෂය වෙනයි. ද්වේෂය කියන්නේ හැම වෙලාවෙම තමන් අකමැති අර අතන කැමැති අරමුණු වලටනේ කැමැති උනේ. අකමැති අරමුණු වලට මෙයා මොකද වෙන්නේ? අකමැති වෙනවා. දැන් අකමැති අරමුණු දේවල් පිළිබඳ බලන්නේ, කතා කරන්නේ, ගැටෙනවා, වචන කියනවා, ඒ තරහව. තේරුණාද? වචන කියන්න බැරි නම් මොකද වෙන්නේ? මුණ ඔහොම කරගෙන හරි බලාගෙන හරි ඉන්න ඔහොම කරගෙන. කියන්න බෑ නම් දත් මිටි කරගෙන හරි ඉන්නවා. අපාගෙන හරි ඉන්නවා. ඈ මූණින් එතකොට පේනවා. එයා හැංගුවට හිතේ නේද? කියවනකුත් තියෙනවානේ මුහුණ හදවතේ කැඩපතයි කියලා නේද? ඒ නිසා හිත පිරිසිදු කරගන්න. එතකොට මුහුණ ඉබේම මොකක් වෙනවද? ප්‍රභාස්වර වෙනවා, පැහැපත් වෙනවා. ඉතින් මෙතන අපි කතා කරන්නේ අන්න එයා බලනවා දවස් 30ෙම මොකද්ද බලන්නේ? තමන්ගේ මනස ද්වේෂයෙන් ඉන්නවද? ද්වේෂ කරන්නේ නැතුව ඉන්නවද කියලා බලනවා. දැන් ඔන්න දෙකක් තියෙනවා අපිට බලන්න. පැහැදිලිද? ඒ දෙකේ හතර පැත්තක් තියෙනවා. තියෙනවද නැද්ද? එකක පැති දෙකක් තියෙනවා. තියෙනවද? තියෙනවා නම් තියෙනවා කියලා දැනගත්තත් ඕන. නැත්තම් නෑ කියලා දැනගන්නත් ඕන. තියෙනවා නම් දැනගත්තට පස්සේ නැති කරන්න ඕන.
නැතිනම් නෑ කියලා දැනගත්තට පස්සේ ඇති නොවන විදිහට සතිමත් වෙන්න ඕන. හරිද? ඒකත් මතක තියාගන්න මේ එක එකක් කරුණු වල. ඊළඟට බලනවා විගත තීන මිද්දෝ. විගත තීන මිද්දෝ කියලා කියන්නේ ටිකක් මේක ජීවිතයට බද්ධ වෙලා යන කාරණයක්. තීන මිද්ද කියලා කියන්නේ මොකද්ද? නිදිමත, කම්මැලිකම, අලසකම. මම කුසල දහම් කරනකොට කම්මැලි වෙනවද නැද්ද? දැන් ඔය ඇත්තන්ට උදල්ලක් කරගෙන කොටන්න කියලා දුන්නොත් පැය 24 මොනා කර ඉඳීද? ආදීප කොට ඉන්නේ නැද්ද? අනේ මන් දන්නේ නැතුවේ මේ මහ පොළොවේ කොට්ටුවේ. හැබැයි පැය 24ම අපි භාවනා කරන්න කියලා කිව්වොත් මේ අය එහෙම කම්මැලි කියනව නෙවෙයි මං. එහෙම දැම්මොත් මොකද වෙන්නේ? මොන අලසකමක් එනවා කියලාද? නේ? මේ තීන මිද්දේ කියලා කියන්නේ කුසලයට පසු බැසීම, මනස ඇති වෙන හැකිලිම. බණක් අහනකොට ටික වෙලාවක් යද්දි කම්මැලිකමක් නිදිමතක් එනවනම් තේරුණාද? භාවනාවක් කරනකොට කම්මැලිකම එන දවස් 30ෙම මනස දිහා බලන්න කිව්වා. මං කුසලයට කම්මැලිද නැද්ද? ඔන්න කාරණාව. ඔක බලන්නකෝ තමන්ගේ මනස. දැන් මේක බලන්න හැම වෙලාවෙම අපි කියන මොකක්ද තියෙන්නේ? සතිමත් බව. ඒ කියන්නේ අර මුලින්ම කිව්වේ කාගේ සිත දිහාද බලන්න ඕන? තමන්ගේ සිත දිහා. ඊළඟට සඳහන් කරනවා මෙතන සඳහන් කරනවා මොකද්ද? අනුද්දතෝ කියලා කියන්නේ මොකද්ද මෙතන සඳහන් කරන්නේ බුදුරජාණන් සරියුත් මහ රහතන් වහන්සේ? උද්දච්ච භවින් යුක්තද? මොන භවින් යුක්තද? උද්දච්චයි. උද්දච්ච භව කියලා කියන්නේ මොකද්ද? අපි කියන්නේ කෙනෙක්ගේ මේ මොකක්ද උද්දච්ච භව කියලා කියන්නේ? ඈ? තමන් උසස් කියලා හිතනවා කියන එකනේ. ඒකට ඒ වගේ ස්වභාවයෙන් යුක්තද කියලා බලන්න කිව්වා. තමන් හැම වෙලාවක තමන් ඉහළින් ඉන්නවද? අනිත් අය පහත් කරලා හිතන ගතියක් තමන්ට තියෙනවද කියලා බලන්න ඕනේ. අහංකාරකම. කියන්නේ එහෙමත් තියෙනවනේ සමහර අය උද්දච්ච කියලා කියනකොට අනිත් අයව ගණන් ගන්නෙ නෑ. අනිත් අය මේ සත පහකට මායිම් කරන්නේ නෑ. එහෙම තියෙනවනේ. එතකොට එහෙම ස්වභාවයෙන් යුක්තද මගේ මනස කියලා මොකක් කරන්න ඕනේද? දවස් 30ෙම බලා ඉන්න ඕනේ. එහෙම ස්වභාවයෙන් යුක්ත නම් මොකද කරන්න ඕන? ඒක අයින් කරන්න ඕනේ. එහෙම ස්වභාවයක් නැත්තම් මොකද කරන්න ඕන? ඒ ස්වභාවයටපත් වෙන්න දෙන්නේ නැතුව සිත තියාගන්නවා. ඊළඟට සඳහන් කරනවා තින්න විචිකිච්ඡෝ. තින්න විචිකිච්ඡෝ කියලා කියන්නේ මොකද්ද? මම සැක සහිතද? මොකක් ගැනද සැක සහිත සැක කරන්නේ? බුදුරජාණන් වහන්සේ, ධර්මය, සංඝ රත්නය, සීලය, සමාධිය, භාවනාව, ඊට පස්සේ සතර අපාය, දිව්‍ය ලෝක, ඊළඟට සියල්ල දැනගෙන දේශනා කරපු බුදුරජාණන් වහන්සේ නමක් හිටියද? මොයේ කිව්වට මේ කාලේ නිවන් දකින්න අය ඉන්නවද? කොහෙද භාවනා කළ හිත හදාගත්ත කට්ටිය? එහෙම සැකයක් ධර්මයේ පිළිබඳව තමන්ට බුදුරජාණන් වහන්සේ පිළිබඳව මනස උපදිනවද කියලා මොකක් කරන්න ඕනද? බලන්න ඕන. එහෙම ස්වභාවයක් තියෙනවා නම් මොකද්ද කරන්න ඕන? නෑ. එහෙම අවිශ්වාස කරන්න හොඳ නෑ කියලා තමන් අයින් කරගන්න ඕනේ. නැත්තම් ඒ ස්වභාවයට එන්න දෙන්න හොඳ නෑ. ඊළඟට දේශනා කරනවා අක්ඛෝදනෝ. සඳහන් කරන්නේ මොකද්ද? ක්‍රෝධය කියලා කියන්නේ මොකද්ද? ක්‍රෝධය. තරහව මොකක් කරනවද? හිතේ තියාගෙන ඉන්නවා. පැහැව පහව ඉන්නවා. තරහ එන්න පුළුවන්. නේද දීප? තරහ ආපුවාම ඕක මන හිතේ තියාගෙන ඉන්නකොට මොකක්ද වෙන්නේ? ක්‍රෝධේ බවටපත් වෙනවා. ඒක තවත් හිතේ තියාගෙන හිටියොත් වෛරයක් බවට මගේ ජීවිතේට දැන හෝ නොදැන අන් අයගෙන් සිද්ධ වෙන වැරදි හිතේ තියාගෙන ඒවට පරිගන්න අවස්ථාවක් එනකම් බලා ඉන්නවද කියලා තමන්ගේ මනස දිහා බලන්නකෝ. අපි දන්නේ නැහැ සමහරවිට ක්‍රෝධ කරන ස්වභාවයන්ට අපි අහු වෙනවා ජීවිතේ. අපි නොදැනුවත්වම. තේරුණාද? ඒතකොට දැන් මේ ක්‍රෝධය හිතට ආවට පස්සේ එයාට එන්නෙම මොනවාද? එන්නෙම අකුසල්නේ. ක්‍රෝධයෙන් ඉන්න කෙනා අනිත් අය දිහා බලන්නේ කොහොමද? අයහපත් විදිහටමයි බලන්නේ. යහපත් විදිහට බලන්නේ නෑ. ඔන්න එයා බලනවා මගේ සිත ක්‍රෝධ සහිතවද තියෙන්නේ, ක්‍රෝධ රහිතවද තියෙන්නේ කියලා හොඳට බලනවා. ක්‍රෝධ රහිතව තියෙනවා නම් මොකද කරන්නේ? ක්‍රෝධය අයින් කරගන්නවා. ක්‍රෝධ සහිතව තියෙනවා නම්, ක්‍රෝධ රහිතව තියෙනවා නම් ක්‍රෝධය එන්න දෙන්නේ නැතුව සිත පරිස්සම් කරගන්නවා. දැන් ඔන්න බලන්න
ලෝභය ගැන බලන්න කිව්වා. ඊළඟට ද්වේෂය ගැන බලන්න කිව්වා. ඊළඟට තීන මිද්දේ ගැන බලන්න කිව්වා. ඊළඟට උද්ධච්චය ගැන බලන්න කිව්වා. ඊළඟට සැකය ගැන බලන්න කිව්වා. ඊළඟට ක්‍රෝධය ගැන. දැන් බලන්න මේ ඔක්කොම මනසේ තියෙන දුර්වලතානේ. මේ එකක් දුර්වලතා අපේ මනසට එනවද නැද්ද? අපේ මනස ඇති වෙන්න පුළුවන්. මතක තියාගන්න. සිහියෙන් හිටියේ නැත්තම් මේවට අහු වෙලා අපි පිරිහිලාම යනවා. පුංචිම ගුණයක්වත් නැතුව පිරිහිලා අන්තිමට වැටෙන්නේ කොහෙටද? සතර අපාය තමයි වැටෙන්නේ. ඒ තැනටපත් වෙන්න හොඳ නැහැ. ඊළඟට සඳහන් කරනවා අසංකිලිට චිත්තෝ. අසංකිලිට චිත්තෝ කියලා කියන්නේ මම කිලිටි සිතින්ද ජීවත් වෙන්නේ. කිලිටි නැති සිතකින්ද ජීවත්. කිලිටි සිතින් කියලා කියන්නේ හැම වෙලාවෙම කෙලෙස් මොනවා හරි ක්ලේශයක් අර කතා කරපු ටිකට නැතුවත් කෙලෙස් ඇති වෙන්න පුළුවන්. එහෙම මොකක් හරි ක්ලේශ සිතක් සහිතවද මම ඉන්නේ කියලා හිතන්න. ඒ කියන්නේ මොකද්ද? අපි මේ ලෝකේ ධර්මයේ සිහි නොකර ඉන්න හැම වෙලාවකම මොකක් සිහි නොකර ඉන්න හැම වෙලාවකමද? ධර්මයේ සිහි නොකර ඉන්න හැම වෙලාවකම අපේ සිත මොනවා වෙලාද? කිලිටි වෙලා. අපි හිතන්නකො අපේ දරුවෝ ගැන හිතා හිටියා කියලා. කිලිටි වෙනවද නැද්ද? දැන් අර බලන්නකෝ අර බණ අහපු හාමුදුරුවන්ට පොඩි හාමුදුරන්ට උනේ මොකද්ද? ලොකු හාමුදුරන්ට පවංග ගහ හිටියා. පවංග ගහ ඉන්නකොට ඒ පවංග ගහන්න කලින් දෙයක් වුණා මොකද්ද? පිළිගනලා දුන්න පිරිකර බාරගත්තේ නැහැ. උදේ පූජා කරපු පිරිකර බණ පවන් ගහන ගමන් කල්පනා කරනවා මොකද්ද? පිරිකර බාරගත්තේ නැහැ ලොකු හාමුදුරුවෝ මට ආදරේ නැතුව ඇති මට කැමති නැතුව ඇති. ඒකනේ මන් දුන්න එක බාරගත්තේ නැත්තේ. වැඩන්නේ ලොකු හාමුදුරුවෝ මං ගැන බලන්නේ මං යන්න ඕන. ඔය හිතට එනේවනේ අතු ගන්නකොට එන්න පුළුවන් ඔය වගේ. හවස බුද්ධ වත කරනකොට කය වැඩ කරාට හිතට ඔය ගේවා එන්න මං යනවා යන්න. ගිහිල්ලා මං හරකෙක් කරන් හදනවා. හරකෙක් කරන් හදනවා. හරක් හදන්නේ නැහැ මේ කාලේ. මං ගිහලා ත්‍රිවිල් රස්සාවක් කරනවා. ඔය හිතෙන්න පුළුවන් මං ගිහලා පොල් ටික ගස් ටිකක් හිටව ගන්නවා ඉදන් තියෙනවා. ඔන්න පොල්ද පොල් තමයි ඊට පස්සේ ආයේ පොල් පේනවා අයියා. ඊට පස්සේ ඔය එන්න පුළුවන්. ඉතින් කිලිටිද නැද්ද එතකොට හිත? අන්තිමට අර හාමුදුරුවෝ ගෙදර ගිහිල්ලා කරකුත් හදලා, ගෙවලුත් හදලා, කසාදත් බැඳලා, ළමයාත් අරගෙන ගෙදරට එන තරකම් මනස ගියේ නැද්ද? මතක තියාගන්න. ආයුෂ්මතුන්ලටත් එහෙම හිතෙන්න පුළුවන්. සියෙන් හිටියේ නැත්තම් ඉතින් හිත කිලිටි වෙලානේ. අන්න එහෙම හිත කිලිටි වෙනවා. මේ නියෝගාචරව ඉන්න උපාසකයන්ටත් එහෙම හිතෙන්න පුළුවන් ජීවිතයේ ගෙදර ගැන මතක් වුණා. භාවනා කරලා මං යනවා. ගිහිල්ලා මෙහෙම කරනවා. එහෙම හිතෙන්න පුළුවන්. ඒතර ඒ නිසා හිත කිලිටි වෙලාද නැද්ද තියෙන්නේ කියලා හැම වෙලාවකම බල ඉන්නකො. කිලිටි වෙලා නම් කිලිටි භාවය මුදව ගන්නවා. කිලිටි වෙලා නැත්තම් කිලිටි වෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරගන්නවා. ඊළඟට දේශනා කරන සරුවත් මහරහතන් වහන්සේ මම බහුලව කායික පීඩාවෙන් වසන්නේමද බහුලව කායික පීඩා රහිතව වසන්නේමද? කායික පීඩා කියලා කියන්නේ මට නිතර කයේ වේදනා අපහසුකම් දැනෙනවද? එහෙම අපහසුකම් දැනෙන්නේ නැද්ද? මොකද කාය විවේකයක් ජීවිතේ ගුණධර්ම දියුණු කරනකොට ගොඩාක් තියෙන්න ඕන එක. මේ කයට හැමතිස්සෙම ලෙඩ රෝගව අපහසුකම් දැනෙනවා නම් මොකක් වෙනවද? හිත එකතෙන් කරගන්න බැහැ. ඒ නිසා සිහි කරගන්නේ කාය විවේකයෙන් යුක්තද කියලා බලන්න මොකද්ද? කය නිතරම පහසු වෙන්න නැත්නම් අපහසු වෙන්න තියෙන්නේ. දැන් අපි නිතරම කෙනෙකුගේ ධනිස් කැක්කම තියෙනවා නම් නේද බුද්ධ වහන්සේ? ඕකම නිමතක් වෙන්නේ. ධනිහිරේ දෙනවා. ත්‍රිදුනාවේ කරන්න දෙයක් නැහැ. ලෙඩක් නම් අසනීපයක් නම් ඒක අතහැරලා ඒ වේදනාව ඇති වෙන්නේ නැති වෙන හැටි බල මේ ළඟදී මට අම්මා කෙනෙක් කතා කරා කුරුණෑකල. කතා කරලා මේ අම්මා කියනවා ස්වාමීන් වහන්සේ මට රෝගයක් තියෙනවා අසනීපයක් තියෙනවා. ඒක මේ ආතරයිටිස් කියන ලෙඩේ අහලා ඇති. ඒ ආතරයිටිස් ලෙඩේ නිසා මගේ මේ හන්දි වේදනාවටපත් වෙනවා. ධනිස් මොනවා වෙනවද? කැක්කුමයි වේදනාව දරන්න බෑ ස්වාමීන් වහන්සේ. දරන්න බෑ. ඒ වේදනාව නම් මේ ලෝකේ මිනිස්සු කුහලනවා කිව්වොත් පුදුමයි ස්වාමීන් වහන්සේ. මං වේදනානුපස්සනාව ඉගෙනගෙන මේ වේදනාව දිහා බලලා මිනිහි කරලා දැන් මට වේදනාවෙන් සමාධියක් තියෙනවා කිව්වා. බලන්න ගිහි අම්මා කෙනෙක් ගෙදරක ඉන්න. දැන් මට වේදනාව මිනිහි කරලා වේදනාව තුළ මට සමාධියක් තියෙනවා කිව්වා. වේදනාව දිහා බලලා වේදනානුපස්සනාවේ
මම දැන් හිතේ එක කරන් ඉන්නේ කිව්වා. මට පුදුම හිතුණා එහෙම කිව්වා මේ සාමාන්‍ය වේදනාවකුත් නෙවෙයි දරා ගන්න අපිට නෙමෙයි වාඩි වෙලා පැයක් ඉන්නකොට වේදනාව මන්නේ කර දරා ගන්න බැරි දුවනවනේ කොන් දෙක එක්කමයි කියලා. ඉතින් අරුන්දා දවස් 30ෙම මේ වේදනාව දැනෙනවනේ. ආතරයිටිස් වෙලාවක් නෙවෙයි සීතල කාලෙට වැඩි. වැල් වතුර අල්ලන්න බෑ. ඒ අම්මා කියන සානහස මට දැන් දැනගන්න ඕන මම මේ හදාගත්ත සමාධියෙන් මට නිවන් දකින්න පුළුවන්ද කියලා. උන් බලන්නකෝ. ඒ නිසා කායික වේදනාවක් දැනුනොත් අපි කුසල ධර්ම නැති කරගන්න හොඳ නැහැ. ඒ වේදනාවම කමටහනක් බවට පත් කරගන්න ඕන. දැන් ඔන්න බලන්නකෝ මම නිතරම කායික පීඩාවෙන් ඉන්නේ නැද්ද කියලා බලබලා කායික පීඩාවක් තියෙනවා නම් ඒක සමනය කරගන්න ඕන නැත්තම් පහසුවෙන් ඉන්න ඕන. ඊළඟට බලන්න කිව්වා මම කුසීතවද ඉන්නේ. කොහොමද ඉන්නේ? කුසීතවද ඉන්නේ. කුසීතව කියන්නේ මොකද්ද? කුසල ධර්මයන් කල් දානවා. මොනා කරනවද? කල් දානවා. අද බෑ භාවනා කරන්න. උදේ සීතල වැඩි. දවල් නම් මේ වෙලාවේ බෑ රස්නේ දාඩිය වැක්කිරෙනවා. කොහොමද භාවනා කරන්නේ? හවස් වෙනකොට අද දවසම උදේ ඉඳලා මේ වැඩ කරලා මහන්සිලා වතාවත් කළා මොන භාවනාවද කොන්දත්‍රේ දෙනවා හරි අමාරුයි. අහා එහෙම බෑ. කුසීත වුණොත් එහෙම මේ කුසල ධර්ම දියුණු කරන ධර්ම මාර්ගයේ ආයි මේ ශාසනික ප්‍රයෝජනයක් ගන්න මේ කුසීතවද වාසය කරන්නේ කුසීත නැතිවද වාසය කරන්න කියලා එයා කවුරු දිහාද බලන්නේ? එයා Taman දිහා බලමින් මොකක් කරනවද? Tamanගේ සිත සංවර කරගන්නවා. ඊළඟට සඳහන් කරනවා මම පටන්ගත් වීරියෙන් යුතුවද වාසය කරන්නේ කියලා අර මේ කුසීත භවයෙන් යුක්තද නැත්නම් පටන්ගත් වීරියෙන්ද වාසය කරන්න කියලා බලනවා. ඊළඟට බලනවා මම බහුල එකඟ නොවූ සිතින්ද වාසය කරන්නේ බහුල වූ සමාධිමත් සිතින්ද වාසය කරන්නේ කියලා බලනවා. එයා මොකද්ද බලන්නේ? බහුලව මගේ මනස එකඟ කියන්නේ කලබල වෙලාද එහෙම නැත්නම් සමාධිමත් බවකින්ද තියෙන කියලා බලනවා. එකඟ වෙලා නැත්නම් එයා මොකද කරන්නේ? සමාධිය ඇති කරගන්න මහන්සි ගන්නවා. සමාධියෙන් යුක්ත නම් තමන්ගේ හිත මොකද කරන්නේ? ඒ සමාධිය රැකගන්න මහන්සි ගන්නවා. ඕන්න ඔය විදිහට කවුරු හරි කෙනෙක් තමන්ගේ සිත දිහා බලාගෙන ජීවිතේ කටයුතු කරනවා නම් ආන් එයාගේ ජීවිතේ කටයුතු කරනකොට පාපී අකුසලයන් ප්‍රහාණය කිරීම පිණිස ඊටාම බලවත් වූ කැමැත්තක්ද වීරියක්ද උත්සාහයක්ද බලවත් උත්සාහයක්ද නොපසුබස්නා උත්සාහයක්ද සිහියක්ද නුවණක්ද පැවැත්වීමට පුළුවන්කම ලැබෙනවා. දැන් ඔහොම ඉන්නකොට එයාට එයාගේ මනස ගැන දැනුමක් තියෙනවානේ. එතකොට එයා හරියට මොකක් වගේද? ගිනිගත් කෙනෙක් තමන්ගේ හිස ගිනිගත් කෙනෙක් ඒ හිස ගිනි නිවා ගන්න ඇවිලෙන වස්ත්‍රයක් හෝ ඒ තමන්ගේ ගින්න නිවා ගන්න ඇවිලෙන වස්ත්‍රය හරි හිසේ හටගත්ත ගින්න හරි නිවා ගන්න මහන්සි වෙනවා වගේ එයා ගොඩාක් මහන්සි වෙන්නේ මොකද්ද? අර තමන් තුළ ඇතිවෙච්ච පාපී අකුසල ධර්මයන් ප්‍රහාණය කරලා දාන්න. ආන්න මහණෙනි භික්ෂුව තමා පිළිබඳ වෙසේ නුවණින් විමසා කටයුතු කරන කල්හි බොහෝ ඇතම් කුසල දහම් තමන් තුළ ඇති බව දකිනවා. මෙහෙම සිහිනුවණින් ඉන්නකොට තමන් තුළ මේ සිහිනුවණින් ඉඳීමම කුසලයක්නේ. මෙහෙම සිහියෙන් ඉන්නවා කියන්නේම කුසලයක්. ඉන්න පුළුවන් නම් දවස් 30 බල බලා. නැද්ද? එහෙම සිහියෙන් බල බලා ඉන්නකොට එයාගේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කෙනෙක් විදිහට මේ ජීවිතේම අකුසලයේ ප්‍රහාණය කරලා කුසලයේ බලවත් කරලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙනවා කියලා දේශනා කළා. එහෙනම් ආයෂ්මතුන්ලට අද දහම් කැඩපතක් ඉගෙන ගන්න පුළුවන් වුණා. මේ කරුණු ටික Tamanට ගලපගෙන බලලා මේ කරුණු ටික Taman තුල ඇති කරගන්න දවසේ නෙවෙයි මුළු ජීවිත කාලෙම සැනසෙන්න පුළුවන්. මේ ආයෂ්මතුන් වහන්සේලාටද මේ පින්වත් ඈනියන් වහන්සේටද අපේ යෝගාවචර පින්වත් පිරිසටද මේ ධර්මපරියාය උතුම් නිවනට පාරමිතාවක්ම වේවා. සාදු සාදු සාදු